ඔබට සුබ දවසක්. මම චන්ද්‍රිකා වීරපුවන්, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්, සේවාදායක උපකාරක හා ප්‍රවර්ධන අංශය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අප අංශය මගින් සංවිධානය කරන ලද බදු දැනුම බෙදා හැරීමේ මෙම මාර්ගස්ථ වැඩසටහනට නැත්නම් ඔන්ලයින් වැඩසටහනට අන්තර්ජාලය හරහා එක්වන ඔබ සියලු දෙනාම මා ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අපි මේට පෙර මෙවැනි වැඩසටහන් කීපයක් සංවිධානය කරලා අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. අපිට ලැබෙන තොරතුරු අනුව ඒක විශාල ප්‍රමාණයක් දරවලා තියෙන බව අපිට තහවුරු වෙලා තියෙනවා. අද දින අප සූදානම් වන්නේ තවත් එවැනි වැඩසටහනක් ඔබ අතට පත් කරන්න. අද දින අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ 2019 තාක්ෂණික වර්ෂයට අදාළව පුද්ගල ආදායම් බදු වාර්තාව ඊ-සර්විස් හරහා නැත්නම් ඊ-සේවා හරහා දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන්නේ කොහොමද කියන එක ඔබව දැනුවත් කරන්න. මේ සඳහා අපේ සම්පත්දායකින් සූදානම්ව ඉන්නවා. ඔවුන් ඔබව ඒ සම්බන්ධව දැනුවත් කරાવી. මම හිතන්නේ මේ පවතින තත්ත්වයේ යටතේ වාර්තාව දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට ඇවිල්ලා බාර දෙන්න එක තරමක අපහසුතාවයක් තියෙනවා. එම නිසා මෙම වැඩසටහන හොඳින් පරිශීලනය කරලා හොඳින් වටහාගෙන එම කරුණු උපයෝගී කරගෙන 2019-2020 තාක්ෂණික වර්ෂයේ ආදායම් බදු පුද්ගල වාර්තාව අපට බාර දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඊ-සර්විස් හරහා නැත්නම් ඊ-සේවාව හරහා. ඉතින් මේ තුලින් ඔබට යම්කිසි දැනුමක් ලැබේවි. ඒ සම්බන්ධව අපි ඔබගේ අදහස් බලාපොරොත්තු වෙනවා. ඒවා අපට දැනුම් දෙන්න මීළඟ වැඩසටහන සංවිධානය කරන්න ඒවා අපට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඔබට බොහොමත්ම ස්තුතියි. ස්තුතියි ජ්‍යෙෂ්ඨ කොමසාරිස්තුමිය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාදායක උපකාරක හා ප්‍රවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ අද දින වැඩසටහන 2019-20 තාක්ෂණික වර්ෂයේ තනි පුද්ගල ආදායම් වාර්තාව ඊ-සර්විස් එක හරහා කෙසේද දෙපාර්තමේන්තුවට සපයන්නේ යන්න පිළිබඳවයි. සාමාන්‍යයෙන් අපි මේ ඊ-ෆයිලිං කියලා හඳුන්වනවා. මේ සඳහා අද සම්පත් දායකත්වය ලබා දෙනුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනස් වීම් කළමනාකරන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් තුසිත ගමගේ මහතායි. මම එම නිලධාරීන් දෙපළට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට තම වැඩසටහන ඉදිරියට ගෙන යන ලෙස. දැසනක් අපි අද දේශීය ආදායම් පනත යටතේ තනි පුද්ගල තමන්ගේ ආදායම් වාර්තාව කොහොමද ලබා දෙන්නේ, හවුල් ව්‍යාපාරයක් කොහොමද ලබා දෙන්නේ කියන එකේදී අන්තර්ජාලය හරහා නැත්නම් ඊ-ෆයිලිං කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද කතා කරන්නේ. එතකොට දැන් දෙපාර්තමේන්තුවේ තනි පුද්ගල ආදායම් වාර්තාව ගත්තොත් ඒ ආදායම් වාර්තාව සහ වත්කම් බැරකම් ප්‍රකාශය කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා. එතකොට ඊ-ෆයිලිං කරද්දිත් අපේ තියෙන මේ පේපර් රිටර්න් එකම තමයි ඉලෙක්ට්‍රොනික කොපි එකක් විදිහට අපි බදු ගණනාට ලබා දෙන්නේ. හරි. එතකොට දැන් මේ කාර්ය කරගෙන යනකොට අපිට ඇත්තටම ප්‍රොඩක්ෂන් එකට ලොගින් වෙලා කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම මේ VPN පහසුකම හින්දා අපිට UAT වලින් කිරීමේ අපහසුතාවයක්. හැබැයි අපි ඒ වෙනුවට විකල්පයක් විදිහට තෝරගත්තා. අපි UAT එකේ කරපු රිටර්න් එකක් සබ්මිට් කරපු එකේ වීඩියෝ එකක් භාවිතා කරලා මේ ඉන්කම් IIT රිටර්න් එක කොහොමද බාර දෙන්නේ කියන එක ගැන විස්තර කරන්න. දැන් මම මේ වීඩියෝ එක ෂෙයා කරනවා. ඒක යන අතරේ විස්තර කරනවා. එතකොට මේ කටයුත්තේදී හිරාන් සහයෝගය දෙනවා. එතකොට අපි දෙන්න සමසමව මේක කටයුතු කරගෙන යනවා. එතකොට ඒ අවස්ථාවේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට රේස් හෑන්ඩ් කරලා ඒ අහන්න අවස්ථාවක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සෙෂන් එක අවසානයේදී ප්‍රශ්න අහන්නත් පුළුවන්. එතකොට දැන් මුලින්ම ටැක්ස් පේ කෙනෙක් විදිහට ලොගින් වෙනකොට එයාට ඉන්ඩිවිජුවල් ටැක්ස් පේ විදිහට ලොගින් වුණාට පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි ලැබෙන්නේ. එතකොට එතන අහනවා my tax reference number. මෙතෙන්දී අර corporate income tax වලදී වගේ SSID වලින් ලොගින් වෙන්න දෙයක් නැහැ. මෙතෙන්දී එයාගේ ටින් එකමයි අපි ලබා දීලා තියෙන්නේ
එයාගේ රෙෆරන්ස් නම්බර් එක විදියට. එතකොට දැන් මේ විදියට එයා එතන ටින් කියන එක සිලෙක්ට් කරලා තමන්ගේ ටින් නම්බර් එක ලබා දිය යුතුයි. ඊට පස්සේ එයාට ලැබිච්ච පාස්වර්ඩ් එක දෙන්න ඕනේ. මෙතෙන්දී දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු පළවෙනි පාස්වර්ඩ් එක දුන්නොත් එයාට ආපහු එයාගේ තමන්ගේම පාස්වර්ඩ් එකට වෙනස් කරගන්න අවස්ථාවක් දෙනවා සිස්ටම් එකෙන්. එහෙම නැත්නම් එයා වෙනස් කරගත්ත පාස්වර්ඩ් එක නම් අපේ රිටර්න් සබ්මිෂන් එකටම යනවා. එතකොට මුලින්ම එයා කරන්න ඕනේ රිටර්න් මැනේජ්මන්ට් කියන තැනින් ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කියන එක සිලෙක්ට් කරාට පස්සේ එයාගේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් රිටර්න් එක සබ්මිෂන් පේජ් එකට එනවා. එතකොට මේකෙදි දැන් මුලින් ඉස්සර අපේ තිබුණේ එයාට සබ්මිට් කරන්න තියෙන රිටර්න් එක විතරයි පෙන්වුවේ. හැබැයි දැන් එයාට පරණ රිටර්න් එකක් වුණා සබ්මිට් කිරීමේ හැකියාව මේ අලුත් සිස්ටම් එක අලුතෙන් අපි හදලා තියෙනවා. එතකොට මූලික වශයෙන් මෙතෙන් දැන් රිටර්න් කීපයක් වෙනවා. නමුත් අපි දැන් සබ්මිට් කරන්නේ 1920 රිටර්න් එක. හින්දා අපි මේ 1920 කියන තක්සේරු වාසියේ මුලින් තියෙන මේ චෙක් බොක්ස් එක ටික් කරලා ඒක අපි ඒ රිටර්න් එක තෝරගන්නවා. ඒ රිටර්න් එක තෝරගෙන අපිට පුළුවන් proceed කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට අහනවා confirmation message එකක් මේ රිටර්න් එක සබ්මිට් කරනවාද කියලා. අපි yes කියලා confirm කරොත් ඒ රිටර්න් එකට යනවා. එතකොට දැන් මේ පෙන්වන්නේ මේ ඉන්ඩිවිජුවල් ටැක්ස් පේ කෙනෙක් විදිහට ලොගින් වෙලා තමන්ගේ රිටර්න් එක ප්‍රොසීඩ් කරන්න උනාට පස්සේ එයාගේ මේන් රිටර්න් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේන් රිටර්න් එකේදී ගත්තොත් මේ මේන් රිටර්න් එක අපේ කොටස් කීපයකින් තියෙනවා. ටැක්ස් එක තියෙනවා, ඉන්කම් ටැක්ස් වලට ලයබල් ආදායම මොනවද කියන එක, රිලීෆ්, ඊට පස්සේ බදු ආගණනය ගැන මේ වගේ. හැබැයි මේන් රිටර්න් එකේ සියලු කේජස් අපි ඩිසේබල් කරලා තියෙන නැත්නම් නන් එඩිටබල් කරලා තියෙන්නේ හේතුව ඒ කේජස් වලට අදාළ විස්තර දෙන්න ඕනි අදාළ ෂෙඩියුල් එක පුරවලා. එතකොට මේ දැන් මේකේ ආදායම සම්බන්ධයෙන් ගත්තොත් දැන් සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම ෂෙඩියුල් 1 එකේදී පෙන්වන්න ඕනි. ෂෙඩියුල් 1 එකේ. ඊට පස්සේ පුද්ගලයෙක් විදිහට ව්‍යාපාරයකින් ලැබෙන ආදායම ෂෙඩියුල් 2 එකේදී පෙන්වන්න ඕනේ. ආයෝජන වලින් ලැබෙන ආදායම ෂෙඩියුල් 3 එකේදී, අදර් ඉන්කම් ෂෙඩියුල් 4 එකේදී. ඊට පස්සේ ඒ ටික එකතුව ඔටෝමැටිකලි හැදෙනවා. මේ මේන් රිටර්න් එකතුව ටැක්ස් පේ එන්ටර් කරන්න අවශ්‍ය නැහැ. එකතුව හැදෙනවා. ඊළඟට තව ඉස්සරහට ගියොත් මොනවද මේ ආදායමෙන් අඩු කරන්න පුළුවන් කියන දේ විස්තර ඩිඩක්ෂන්ස් තියෙනවා, රිලීෆ් තියෙනවා. දැන් ඒ වගේ ගත්තොත් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ රිලීෆ්. එතකොට මේ රිලීෆ් ෂෙඩියුල් 1 එකෙන් ගන්නෙ. ඊට පස්සේ රිලීෆ් for foreign service income ෂෙඩියුල් 2 එකෙන් බිස්නස් වලට අදාළ. මෙතෙන්දී දැන් අර අලුත් අවස්ථාව යටතේදී සේවා නියුක්තියෙන් ලැබෙන විදේශ ආදායමක් තිබ්බොත් ඒකත් මේ අඩු කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒකටත් අදාළව ලිමිට් තියෙනවා. ඊට පස්සේ රිලීෆ් for rent income මම හිතන්නේ අර 125ක rent income 125ක් අඩු කරගන්න එක. ඒක ෂෙඩියුල් 3 එකෙන් තමයි ගන්න ඕනේ. ඊට පස්සේ මේ සීනියර් සිටිසන්ලාට ඉන්ට්‍රස්ට් වලට රිලීෆ් එකක් තියෙනවා. ඉන්ට්‍රස්ට් ඉන්කම් එකට අදාළව ඒ ෂෙඩියුල් 3 එකෙන් ගන්න ඕනේ. ඊට පස්සේ තව විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ රිලීෆ් හදද්දී 2018-19 වර්ෂයේදී නම් ඇත්තට මේ ෂෙඩියුල් වලින් තමයි ප්‍රධාන වාර්තාවට මේ විස්තර ගත්තේ. නමුත් මේ 19-20 දී අපේ මාස 9කට සහ මාස 3කට කැඩෙන හින්දා අපි ට්‍රාන්සිෂනල් ඇඩ්ජස්ට්මන්ට් කරන්න ෂෙඩියුල් 10 එකක් දීලා තියෙනවා. එතකොට ඒ 10 එකෙන් තමයි ට්‍රාන්සිෂනල් ඇඩ්ජස්ට්මන්ට් කරලා ඒකෙන් අදාළ විදිහට රිලීෆ් කැල්කියුලේට් වුණාට පස්සේ ප්‍රධාන වාර්තාවට එනවා. ඒ විදිහට තමයි සරලව විස්තර කරගෙන යනකොට තියෙන්නේ. එතකොට මේ හැම ෂෙඩියුල් එකකටම අදාළව 6 සහ 7 කියන ෂෙඩියුල් වලට නැතුව අනිත් සියලුම ෂෙඩියුල් වලට ලින්ක් ප්‍රොවයිඩ් කරලා තියෙනවා. එතකොට මේ ලින්ක් එකක් ක්ලික් කරලා අදාළ ෂෙඩියුල් එකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ට පියවරෙන් පියවර next ක්ලික් කරලා ඊළඟ ෂෙඩියුල් එකට යන්නත් අවස්ථාව තියෙනවා. එතකොට දැන් මේ ඇවිල්ලා ඉන්නේ ෂෙඩියුල් 1 කියන
අවස්ථාවට. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් ෂෙඩියුල් 1 එකේදී එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක ඇතුළත් කරන්න ඕනි අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී කරන්න ඕනි අපි මේකේ පාර්ට් 1 කියන එකේදී එයාගේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට අදාළ තොරතුරු ඇතුළත් කරන්න තියෙනවා. එතකොට උඩින්ම ටේබල් එකක් වගේ තියෙනවා. මේ ටේබල් එකේ අදාළ තොරතුරු පුරවන්න මේ පහළ 101 102 103 104 කියලා අපි ටෙක්ස්ට් බොක්ස් ටිකක් දීලා තියෙනවා. එතකොට මේ ටෙක්ස්ට් බොක්ස් පුරවලා අදාළ තොරතුරු මේ ඇඩ් බටන් එක ක්ලික් කරලා ඇඩ් කරන්න පුළුවන්. දැන් මේ primary employment කියන ටැක්ස් ටයිප් මේ ටයිප් කිය employment type කියන තැනින් primary employment select කරලා මේ අදාළ විස්තර ටික පුරවනවා. TIN එක, එයාට ලැබිච්ච ආදායම, ඊට පස්සේ employer කවුද මේ විස්තර ටික දීලා අපි add click කරාට පස්සේ මේ add click කරාට පස්සේ මේ primary employment මේ විස්තර text box වල enter කර විස්තර ටික table එකට ඇතුළත් කරගන්න. එතකොට ඒ වගේ මෙයාට secondary employment එකක් තියෙනවා නම් ඒ විස්තරත් අපිට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට type කියන තැනින් secondary employment කියන select කරලා අදාළ විස්තර ඇතුළත් කරලා අපිට add කරගන්න පුළුවන්. එතකොට එහෙම ඇඩ් කරගත්තාට පස්සේ අර රෙකෝඩ්ස් දෙකම ඇඩ් වෙලා තියෙනවා. යම් කිසි විදියකින් දැන් මේ වගේ වෙනසක් තියෙනවා නම් ඒවා අපිට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ සඳහා අපිට ඒ අදාළ ලින්ක් එක ක්ලික් කරලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ එයාගේ ටර්මිනල් බෙනිෆිට්ස් වලට අදාළ විස්තර පුරවන එක දෙවෙනි ටේබල් එක. එතෙන්දිත් එයාගේ ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් වලින් ලැබිච්ච ටර්මිනල් බෙනිෆිට්ස් මොනවද කියන එක කොච්චරද කියන එක පුරවන්න පුළුවන් ටෙක්ස්ට් බොක්ස් වල පුරවලා ඇඩ් කරගන්න. ඊළඟට secondary employment වලින් තියෙනවා secondary employment වල secondary employment කියන එක මේ type කියන තැන 106න් තෝරගන්නවා. ඊට පස්සේ අනිත් විස්තර ටික ඇතුළත් කරනවා. ඇතුළත් කරලා ඇඩ් කරගන්න. එතකොට දැන් මේ විදිහට රෙකෝඩ්ස් ඇඩ් කරාට පස්සේ අපි යම් කිසි විදිහකින් මේ රෙකෝඩ් වල වැරද්දක් තිබ්බොත් මේ ටයිප් එක යටතේ ලින්ක් එකක් දීලා තියෙනවා. මේ නිල් පාටින් පෙන්නනවා. මේ ලින්ක් එක ක්ලික් කරලා අපිට ඒ වැරද්ද අප්ඩේට් කරගන්නත් පුළුවන්. එතකොට ඒ ලින්ක් එක ක්ලික් කරාම අදාළ තොරතුරු මේ ටෙක්ස්ට් බොක්ස් එකට ඇතුළත් වෙනවා. ඒ ටෙක්ස්ට් බොක්ස් එකේදී අදාළ නිවැරදි කිරීම කරලා මේ අප්ඩේට් කියන බටන් එක ක්ලික් කරලා මෙතන මේ තියෙන බට්ස් වල අප්ඩේට් බටන් එක ක්ලික් කරාට පස්සේ අප්ඩේට් වෙනවා. ඒ වගේ මේ රෙකෝඩ් එක අයින් කරන්න ඕන නම් මේ ටයිප් එක ඉස්සරහින් තියෙන පොඩි මේ චෙක් බොක්ස් එකක්. මේ චෙක් බොක්ස් එක සිලෙක්ට් කරලා රිමූව් කරොත් ඒ රෙකෝඩ් එක රිමූව් වෙලා යනවා. ඊට පස්සේ මේකේ එන්ටර් කරන data අපි ඇඩ් කරන්න කලින් යම් කිසි වෙනසක් කරන්න රීසෙට් කරන්න ඕන නම් මේ රීසෙට් බටන් එකෙන් මෙන්න මේ 106 107 108 ඒ වගේ මේ ටෙක්ස්ට් බොක්ස් ටිකේ අදාළ තොරතුරු රීසෙට් වෙනවා. ඊළඟ ටෝටල් ඉන්කම් එක 111 පෙන්නනවා. ඊළඟට මේ 112A කියන අවස්ථා තියෙන්නේ රිලීෆ් වලට. එතකොට මේ රිලීෆ් වලට අදාළ මෙතන අපි දැන් non editable කරලා තියෙන 112 සහ 112A. ඒ කියන්නේ යාගේ employment income එකට අදාළව රිලීෆ් එක. කොච්චරද කියන එක සහ කලින් මම හිතන්නේ මෙතෙන්ට තිබුණේ 7,50,000ක්. ලක්ෂ 7ක් තිබුණේ මෙතෙන්ට. ඒකෙන් අර මාස 9ට අදාළ කොටස තමයි 5,25,000ක් විදියට ප්‍රොපෝෂනේට්ලි අරගෙන තියෙන්නේ. එතකොට මේ 5,25,000 හෝ මේ කේජ් 111 කියන එකෙන් අඩු අගේ තමයි යාට ක්ලේම් කරන්න පුළුවන්. හැබැයි ඒකට අපි තව රූල්ස් ඇඩ් කරලා තියෙනවා ෂෙඩියුල් 10 එකේ. 10 එක විස්තර කරනකොට අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඊළඟට relief from foreign service employment income කියන්නේ මේක මේ අදාළ වෙන්නේ පළවෙනි කාර්තුවට මේ පළවෙනි මාස 9ට අදාළව ඇතුළත් වෙන්නේ. එතෙන්දී එයාට foreign service වලින් employment income එකක් තියෙනවා නම් මිලියන 15ක් දක්වා හෝ ඒ income එක යන දෙකෙන් අඩු අගය එයාට අඩු කරගන්න පුළුවන්. එතකොට හැබැයි දෙවනි මාස 3 ඉඳලා මම දන්නේ මේක XM වෙනවා. එතකොට ඒ කොටස එන්න ඕනේ මේකේ XM employment income කියන තැනට. ඒ වගේ තිබුණා.
එතකොට XM income සම්බන්ධයෙන් මෙතන පැහැදිලි කිරීම XM income එක ඇතුළත් කරන්න අර කලින් ඒවා හා සමානව මෙතන විස්තර ටික ඇතුළත් කරලා අපිට ඇඩ් කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට ඊළඟ එකට යන්න next කරන්නත් පුළුවන්. නැත්නම් save draft click කරලා save draft click කරලා අපිට save කරගන්නත් පුළුවන්. දැන් next click කරලා confirm කරාට පස්සේ ඊළඟ schedule එකට යනවා. එතකොට ඔව් හිරන් දැන් schedule sorry පොඩි තාක්ෂණික දෝෂයක් සිදු වුණා. අපි මෙතන ඉඳලා හිරන් විස්තර කරයි ඊළඟ schedule 2 එක. සුබ උදෑසනක් සියලු දෙනාටම. ගමගේ මහත්තයා විස්තර කළා වගේ අපි දැන් ඉන්නේ මේ schedule 1 එකට data enter කරලා ඉවර වෙලා අදාළ බදු ගෙවන්නාට ව්‍යාපාර ආදායම් ප්‍රභවයක් තියෙනවා නම් ඒ ව්‍යාපාර ආදායම කොහොමද මේ e-filing ක්‍රමවේදය හරහා වාර්තාවට ඇතුළත් කරගන්නේ කියන තැන එතෙන්දී අපි මේ ව්‍යාපාර ආදායම වාර්තාවට ඇතුළත් කරන්න පාවිච්චි කරන්නේ schedule 2 කියන schedule එක. අර ගමගේ මහත්තයා පෙන්වුවා වගේ schedule 2 එකට එන්න අපිට අවස්ථා දෙකක් තියෙනවා. schedule 1 එකේ ඉඳලා next button එක click කරලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් main return එකේ ඉඳලා ඒ schedule දෙකට අදාළ hyperlink එක අර නිල් පාටින් පෙන්වන කොටස click කළත් අපිට schedule 2 වලට එන්න පුළුවන්. එහෙම ආවට පස්සේ පේන schedule 2 එකේ මේ screen එක තමයි දැන් ඔයගලන්ට පේන්නේ. එතෙන්දිත් ඇත්තටම දත්ත ඇතුළත් සිද්ධ වෙන්නේ අර schedule 1 වල දත්ත ඇතුළත් කරපු ආකාරයටම තමයි. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි මෙතන අර schedule 2 sole proprietorship එකෙන් හම්බෙන ආදායම ඊළඟට partnership එකෙන් හම්බෙන business income එක ඊට අමතරව trust එකකින් හම්බෙන business income එක කියලා වෙනස් වුණු table තුනක් තියෙනවා. table A B C කියලා. මෙතන ඔයගලන්ට පේනවා දැන් ව්‍යාපාර sole proprietorship ඒ කියන්නේ තමන්ගේම ව්‍යාපාරයකින් ලැබෙන ආදායමට අදාළ table එක සහ හවුල් ව්‍යාපාරයකින් ලැබෙන ව්‍යාපාර ආදායමට අදාළ table එකෙන් කොටසක් දත්ත ඇතුළත් කිරීම පැත්තට ගියොතින් අපිට පළවෙනියෙන් පුළුවන් sole proprietorship එකට අදාළව දත්ත ඇතුළත් කරද්දී එතන දෙන්න ඕනි activity code එක. මේක ඇත්තටම වැදගත් කාරණයක් activity code එක ඇතුළත් කිරීම කියන එක. එතෙන්දී නිවැරදි activity code එක ඇතුළත් කිරීම ඇත්තටම වැදගත් වෙනවා දෙපාර්තමේන්තුවටත් බදු ගෙවන්නාටත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට. හැබැයි යම්කිසි විදියකින් බදු ගෙවන්නෙක් හරිම activity code එක හොයාගන්න බැරි අවස්ථාවක් තියෙනවා නම් එයාට මේ activity code Dropbox එකක් තියෙනවා. ඒකේ යාට ආසන්න වශයෙන් අදාළ වෙන activity code එකක් දාලත් මේක ඉස්සරහට යන්න පුළුවන්. එතෙන්දී අර ඒ 201 202 203 කියන cages වලට අදාළ තොරතුරු ඇතුළත් කරන්න ඕනි. ඇතුළත් කළා අර schedule 1 එකේදී කළා වගේ add button එක click කරන්න ඕනි. එතකොට අදාළ තොරතුරු අදාළ table එකට යනවා. sole proprietorship එකට අදාළ තොරතුරු නම් table 1 වලට table A වලට යනවා. දැන් මෙතන තිරේ පේනවා වගේ partnership ව්‍යාපාරයකට අදාළව හවුල් ව්‍යාපාරයකට අදාළව ලැබුණු business income එක නම් මේ schedule B වල table B වල මේ මෙතන තියෙන cages ඒ කියන්නේ 205 206 207 208 කියන cage වලට තොරතුරු ඇතුළත් කළා මේ B කියන table එකට අදාළ දත්ත ඇතුළත් කරන්න පුළුවන්. දැන් මේ පේන්නේ කොහොමද මේ දත්ත ඇතුළත් කරන්න කියලා. ඇත්තටම මෙතන වෙනසක් නැහැ. schedule 1 වල ගමගේ මහත්තයා විස්තර කරපු ආකාරයටම තමයි මේ අදාළ තොරතුරු මේ රමිස් පද්ධතිය වෙත ලබා දෙන්න ඕනි. මේ විදිහට තොරතුරු ලබා දුන්නට පස්සේ අපිට පුළුවන් add button එක click කරලා මේ තොරතුරු අදාළ table එකට යන්න. ඒ table එකට ගියාම ඒක ඇතුලේ
ටෝටල් එක මේ සිස්ටම් එක කැල්කුලේට් කර ගන්නවා. හරි ආයිත් අපි සම්බන්ධ වුණා. මේ විදිහට අපි ඒ අදාළ ව්‍යාපාරවලට අදාළ තොරතුරු ඇතුළත් කරගත්තට පස්සේ අපිට පුළුවන් ටෝටල් බිස්නස් ඉන්කම් එක මේ 215 කියන කොටුවට අදාළව ඒක සිස්ටම් එක ඔටෝ කැල්කුලේට් කරනවා අදාළ තොරතුරු ඇතුළත් කළාට පස්සේ. ඊට පස්සේ තියෙන්නේ මේ ව්‍යාපාර ආදායමෙන් මොනවද තියෙන රිලීෆ් මේ සම්බන්ධයෙන් තියෙන රිලීෆ් ගත්තාම රිලීෆ් එකක් තියෙනවා ෆොරීන් සර්විස් ඉන්කම් එකට අදාළව මිලියන 15ක් යනකම් ආදායම අඩු කරගන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී ඔයගලන්ට පේනවා මේ 216 කොටුව ටැක්ස් පේයට එඩිටබල් නැහැ. එයාට තොරතුරු ඇතුළත් කරන්න බැහැ. මෙතෙන්දී අර කලින් අවස්ථාවේදී කිව්වා වගේම මේ රිලීෆ් එකට සම්බන්ධ තොරතුරු ෂෙඩියුල් 10 එකේදී අපිට ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට 217ට ආවොත් එතන තියෙන්නේ බද්දෙන් නිදහස් කරනවද එක්සෙම් ව්‍යාපාර ආදායමක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වෙච්ච තොරතුරු ඇතුළත් කරන්න පුළුවන් 217 කොටුවට. එතකොට මේ ටෝටල් සහ රිලීෆ් කියන ඒවා මේ ෂෙඩියුල් 2 එකේ ඉඳලා මේන් රිටර්න් එකට ඔටෝ පොපියුලේට් වෙනවා. ඒක සිස්ටම් එකෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ තොරතුරු ඇතුළත් කළාට පස්සේ අපිට පුළුවන් save draft button එක ක්ලික් කරලා මේ අපි ඇතුළත් කරපු තොරතුරු save කරන්න. ඒ වගේම අපිට ඊළඟ ෂෙඩියුල් එකට යන්න ෂෙඩියුල් 3 එකට යන්න අවශ්‍ය නම් අපිට next button එක ක්ලික් කරලා ෂෙඩියුල් 3 එකට යන්න පුළුවන්. ඒ අද්දිත් අර save draft button එක ක්ලික් නොකලත් අපි ඇතුළත් කරන ලද තොරතුරු ටික සිස්ටම් එක ඇතුලේ save වෙනවා. දැන් අපි ඒ විදිහට ෂෙඩියුල් 3 එක ගම්ගේ මහත්තයා විස්තර කරයි. මේ පෙන්වන්නේ ෂෙඩියුල් 3 එකට අදාළව. එතකොට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් වල විස්තර තමයි මේ ෂෙඩියුල් 3 එකට අදාළව ඇතුළත් කළ යුතු වන්නේ. එතකොට ගොඩක් වෙලාවට ආයෝජන ආදායම් යටතේ ගොඩක් වෙලා පොලී ආදායම ඊට පස්සේ වත්කම් උපලබ්ධ වීමෙන් ලැබෙන ප්‍රාග්ධන ලැබීම ඊට පස්සේ දෙවනි මාස 3ට අදාළ ලාභාංශ ඒ වගේ වෙනත් ඕනිම ආදායමක් මේ ෂෙඩියුල් 3 එකේදී පෙන්වන්න පුළුවන්. මේකත් අර ෂෙඩියුල් 1 2 මේ පුරවනවා වගේම අදාළ ටේබල්ස් දීලා තියෙනවා. එතකොට ඒ ටේබල්ස් වලට අදාළ ටෙක්ස්ට් බොක්ස් වලට අදාළ ඉල්ලන විස්තරයක් මොන ඇක්ටිවිටි එකෙන්ද Tamante ආයෝජන ආදායම ලැබුණේ ඊට පස්සේ මොන වගේ ටයිප් එකක්ද ඒ ඉන්කම් එකේ තියෙන්නේ ඒක රෙන්ට් එකක්ද කුලී ආදායමක්ද ඊට පස්සේ මේ 303 කියන කොටුවේ ආයෝජන ආදායම කොච්චරද කියලා දක්වන්න පුළුවන්. ඒ විදිහට Tamante ඒ ලැබිච්ච ආදායම් වර්ග අනුව ඒක ආයෝජන ආදායම් වර්ග අනුව මේ ටෙක්ස්ට් බොක්ස් පුරවලා ඇඩ් ක්ලික් කරලා ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඇඩ් කරගන්න විස්තර උඩ ටේබල් එකට ඇඩ් වෙනවා. එතකොට මේ තනි පුද්ගලයා පාර්ට්නර්ෂිප් එක්කත් සම්බන්ධයක් තියෙනවා. ඒ පාර්ට්නර්ෂිප් ඉන්කම් එකේ පාර්ට්නර්ෂිප් එකට අදාළව මොන හරි ඉන්වෙස්ට්මන්ට් පාර්ට්නර්ෂිප් එකේ ඉන්වෙස්ට් කරලා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් තියෙනවනේ ඒ විස්තර මෙතෙන්දී ඇතුළත් කරන්න පුළුවන්. මේ B කියන ටික මේ සෙක්ෂන් එක යටතේ ඇතුළත් කරන්න පුළුවන්. ඒතර අදාළ තොරතුරු ටෙක්ස්ට් බොක්ස් වල ඇතුළත් කරලා ඇඩ් ක්ලික් කරලා අපි ටේබල් එකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඒවට අදාළ ඔටෝ කැල්කියුලේෂන් නැත්නම් ඒකේ කැල්කියුලේෂන් ටික සිස්ටම් එක ස්වයංක්‍රීයව සිදු කරගන්න. ඊළඟට ට්‍රස්ට් එක බෙනිෆිෂරි විදිහට ආදායම් තියනවා එන්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ පාර්ට් 2 කියන එකේ තියෙන්නේ රිලීෆ් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකට අදාළ රිලීෆ් මොනවද කියන එක. එතකොට කුලී ආදායමට අදාළව 125ක අඩු කිරීමක් තියෙනවා. ඒක 316 කොටුවේ. ඊට පස්සේ රිලීෆ් for interest income තියෙනවා සීනියර් සිටිසන්ලට. එතකොට එයාගේ සීනියර් සිටිසන් ඉන්ට්‍රස්ට් ඉන්කම් එක හෝ මිලියන 1.5 මිලියන් කියන දෙකෙන් අඩු වගේ එයාට ක්ලේම් කරන්න පුළුවන්. එතකොට මේ අදාළ විස්තර ෂෙඩියුල් 10 එකෙන් තමයි ගන්න තියෙන්නේ. දැන් මේවා
non negligible විදිහට තමයි බදු ගෙවන්නාට පෙන්වන්නේ. ඊළඟට නිදහස් මේ ආයෝජන ආදායමක් තියෙනවා නම් 318 කොටුවේ අදාළ ආදායම පෙන්නලා අපිට next click කරලා ඊළඟ අවස්ථාවට යන්න පුළුවන්. ඊළඟ schedule එකට යන්න පුළුවන්. මේ තියෙන්නේ schedule 4 එක නැත්නම් 4 වෙනි උපලේඛනයේ. මේකෙදි අහන්නේ වෙනත් ආදායම් සම්බන්ධව. එතකොට මොනවා හරි ඉහත විස්තර කරපු සේවා ආදායමක් හෝ සේවා නියුක්තිය ලැබෙන ආදායම්, ව්‍යාපාරේ ලැබෙන ආදායම් සහ ආයෝජන ආදායම් වලට අමතරව ආදායමක් තියෙනවා නම් මේ වෙනත් ආදායම් කියන මේ ආකෘති 4 schedule 4 වල අදාළ විස්තර ඇතුළත් කරලා පෙන්වන්න අවශ්‍යයි. එතකොට මේ ඉන්කම් එකේ ටයිප් එක මොකක්ද, මොන amount එක කොච්චරද කියලා ඇතුළත් කරන් තමයි තියෙන්නේ. ඊළඟට අපිට next click කරලා schedule 5ට යන්න පුළුවන්. එතකොට මේ උපලේඛන 5 schedule 5ේදී තියෙන්නේ qualifying payment සම්බන්ධ විස්තර. එතකොට මේ අලුත් පනත යටතේ qualifying payment තියෙන අවස්ථා 3ක් යටතේ, ඒ කියන්නේ approved charity අනුමත පුණ්‍යායතන වලට කරපු ගෙවීම්, ඊට පස්සේ රජයට කරපු ගෙවීම් සහ මේ වෙනත් specific institution, ඒ කියන්නේ විශේෂිත ආයතන කියලා නම් කරපු ඒවට අදාළව තමයි තියෙන්නේ. එතකොට ඒ අවස්ථා තුන තමයි අලුත් ඇක්ට් එක යටතේ තියෙන්නේ. එතකොට ඒ විස්තර තමයි මේ 501 502 502 තුන මේ කොටු ටික ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ගෙවපු ගාන ඇතුළත් කරනවා. ඊට පස්සේ deductible amount කියන තැන තමන් කොච්චර අඩු කර ගන්නවද කියන එක පෙන්වන්න ඕනේ. එතකොට මෙන්න මේ deductible amount limit to 1/3 or assessable of taxable income of rupees 75,000 or amount donated whichever is less කියලා තියෙනවා. මේක අදාළ වෙන්නේ මේ approved charity කියන විතරයි. රජයට කරන ගෙවීම් සහ ස්පෙસિෆික් ආයතන වලට, විශේෂිත ආයතන වලට කරපු ගෙවීම් සම්පූර්ණ අඩු කරගන්න දෙනවා. නමුත් ඒක ලිමිට් වෙනවා එයාට තියෙන ඉන්කම් එකත් එක්ක. ඉන්කම් එකට තමයි එයාගේ ලිමිට් වෙන්නේ. එතකොට මේ අදාළ ටෙක්ස්ට් බොක්ස් පුරවලා එයාට මේ ආදායම් පෙන්වන්න පුළුවන්. ඊළඟට පහුගිය මේ ආදායම් බදු පනත අනුව ඉදිරියට ගෙන ආපු මොනවා හරි ආදායමක් තියෙනවා නම් මේ section B නැත්නම් B කොටස යටතේ අපිට පෙන්වන්නත් පුළුවන්. අවස්ථාව දීලා තියෙනවා. දැන් අපි A කොටස යටතේ දත් ඇතුළත් කරනවා. එතකොට දැන් මේ B කොටස යටතේ අපිට පහුගිය පනත යටතේ ඉදිරියට ගෙන ආපු qualifying payment තියෙනවා නම් ඒ qualifying payment මේ කොටුවල පෙන්නලා ඒ අදාළ මේ වගන්තිය යටතේ තමන්ට තියෙන කොටස පෙන්නලා තමන් කොච්චර අඩු කර ගන්නවද කියලා පෙන්වන්න පුළුවන්. එතකොට carry forward ඉදිරියට ගෙනියන කොටස automatically system එක calculate කරගන්න. අපි ඒ එක දත්තයක් උදාහරණයක් විදිහට අපි ඇතුළත් කරලා ඉස්සරහට යමු. ඊළඟට අපි next කරලා schedule 6 එකට යනවා. නමුත් මම හිතන්නේ schedule 6 එක තියෙන්නේ withholding සම්බන්ධව. හිරන් පොඩ්ඩක් විස්තර කරන්න. එතකොට අපි මේ schedule 7 සහ 6 පොඩි తాවකාලිකව නවත්තලා schedule 8ට ආවා. හැබැයි 8න් ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. අදාළ විස්තර පුරවගෙන. මොකද මේ අර මේ schedule 10 එක සහ 11 introduce කිරීමත් එක්ක අපිට අර පිළිවෙලට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා schedule 10 එක පුරවලා තමයි අපි එන්න ඕනේ. හිරාන් විස්තර කරයි මේ schedule 10 එක
පුරවන ආකාරය. හරි. ගමගේ මහත්තයා කිව්වා වගේ ඇත්තටම මේ වාර්තාවේ තියෙන අනුපිළිවෙලින්ම මේ ඊෆයිලිං කිරීමේ ගැටලුවක් තියෙනවා. මොකද හැමතිස්සම මේ රිලීෆ් සම්බන්ධ වෙන්නේ ෂෙඩියුල් 10 හරහා. ඒ හින්දා අපි ඒ රිලීෆ් එක එක ආදායම් ප්‍රභවය මත අඩු කරගන්න රිලීෆ් කොච්චරක්ද කියන එක ෂෙඩියුල් 10 හරහා වාර්තාවට ඇතුළත් කරන්න ඕනි. ඒ හින්දා මේ වාර්තාවේ 1 2 3 4 5 කියන උපලේඛන පිරෙව්වට පස්සේ වඩාත්ම හොඳ සහ හරි ක්‍රමය තමයි ෂෙඩියුල් 10 වලට ගිහිල්ලා ෂෙඩියුල් 10 වලට දත්ත ඇතුළත් කරන එක. එතෙන්දී ෂෙඩියුල් 10 වලට යන්නේ කොහොමද ෂෙඩියුල් 5 වල ඉඳලා කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. මොකද නෙක්ස්ට් කරගෙන යන්න ගියොත් පියවර ගානක් මග අරගෙන යන්න ඕනි. ඒ හින්දා වඩා හොඳ ක්‍රමවේදය තමයි ෂෙඩියුල් 5 වල ඉඳලා අපිට මේන් රිටර්න් එකට යන්න පුළුවන් හැමතිස්සෙම මේ මෙතන තියෙන මේ මේන් රිටර්න් කියන ටැබ් එක පාවිච්චි කරලා ඊට පස්සේ මේන් රිටර්න් එකේ තියෙනවා හයිපර්ලින්ක් එකක් ෂෙඩියුල් 10 වලට එන්න. අන්න ඒ කියන හයිපර්ලින්ක් එක හරහා ෂෙඩියුල් 10 වලට එන්න පුළුවන්. දැන් අපි ඒ විදිහට මේ ෂෙඩියුල් 10 වලට ඇවිල්ලා තියෙන්නේ ෂෙඩියුල් 5 වල දත්ත ඇතුළත් කළාට පස්සේ. එතකොට අපිට මෙන්න මේ විදිහේ තිරයක් තමයි ෂෙඩියුල් 10 වල මුලින්ම දකින්න හම්බෙන්නේ. අපි ඇතුළත් කරන ලද එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක එතන ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක වෙන්න පුළුවන්, සෙකන්ඩරි වෙන්න පුළුවන්, ඊළඟට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට අදාළව සේවාන්ත ලැබීම් ටර්මිනල් බෙනිෆිට් වෙන්න පුළුවන්. ඒවා ටෝටල් එක අපි ෂෙඩියුල් 10 එකට එනකොට මේ ටෝටල් කොලම් එකට පොපියුලේට් වෙලා තියෙනවා. එතෙන්දී අපි කරන්න ඕනි ෂෙඩියුල් 10 එකේදී මේ ටෝටල් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක, ටෝටල් බිස්නස් ඉන්කම් එක සහ සම්පූර්ණ කියන්නේ ටෝටල් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක මේ 2019-20 තක්සේරු වර්ෂය තුල තියෙන පළවෙනි කාර්තුව සහ දෙවෙනි කාර්තුව කියන්නේ පළවෙනි මාස 9 සහ දෙවෙනි මාස 3 කියන කාර්තු දෙක අතර බෙදලා දෙන්න ඕනි. අපි බදු ගෙවන්න තමයි දන්නේ කොච්චරක්ද ආදායම පළවෙනි මාස 9ට අදාළව, කොච්චරක්ද ආදායම අවසාන මාස 3ට අදාළව මේ බෙදලා දෙන එක බදු ගෙවන්නා විසින් මේ ෂෙඩියුල් 10 එකේදී කරන්න ඕනි. මේ දැන් අපි මෙතන පෙන්වන්නේ ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක බෙදලා දෙන ආකාරය බදු ගෙවන්නා කියනවා. 7,50,000ක් වෙන සම්පූර්ණ ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙන් 5,00,000ක් උපය ගත්තේ පළවෙනි මාස 9 ඇතුළත, දෙවෙනි 2,50,000ක් උපය ගත්තේ දෙවෙනි මාස 3 ඇතුළත. ඒ වගේම එතනදී හැමතිස්සෙම වග බලා ගන්න ඕනි අර ටෝටල් එකට ටැලි වෙන්න මේ ආදායම කාර්තු දෙක අතර බෙදා වෙන් කරලා පෙන්නන්න. එහෙම බෙදලා වෙන් කරන තාක්කල් ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා ඉන්ෆර්මේෂන් මෙසේජ් එකක් ටැක්ස් පේයර් බලා ගන්න පුළුවන්. value of cage 591.1 and cage 551.2 not match with the value of cage 951.3. 951.3ට අදාළ සම්පූර්ණ ආදායම මේ 951 සහ 951 අතර හරියට ඩිස්ට්‍රිබියුට් කරනකම් මේ විදිහේ මෙසේජ් එකක් තියෙනවා. හරියට ඩිස්ට්‍රිබියුට් කළාන් පස්සේ මේ 950 පේන ආකාරයට මේ මෙසේජ් එක සිස්ටම් එකෙන්ම නැති වෙලා යනවා. මේ විදිහට අපි සමස්ත ආදායමම මේක ඇතුලේ හරියට ඩිස්ට්‍රිබියුට් කරන්න ඕනේ. බිස්නස් ඉන්කම් එකට අදාළව, ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකට අදාළව සහ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට අදාළ ආදායම අපි පළවෙනි මාස 9 සහ දෙවෙනි මාස 3 කියන පීරියඩ් දෙක ඇතුලේ බෙදලා වෙන් කරලා පෙන්වන්න ඕනි ෂෙඩියුල් 10 එක ඇතුලේ. මේ අපි දැන් පෙන්වන්නේ බෙදලා වෙන් කරන ආකාරය. ඔයගලන්ට පේනවා හරියට බෙදලා වෙන් කළාන් පස්සේ අර මෙසේජ් එක සිස්ටම් එක විසින්ම ඩිලීට් කරලා දානවා. අපි දැන් බිස්නස් ඉන්කම් එක ඒ විදිහට බෙදලා වෙන් කරගත්තා. අපිට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකත් ඒ විදිහට ඒ කාර්තු දෙක අතරතුර බෙදලා වෙන් කළා සිස්ටම් එකට ඒ දත්තය ඇතුළත් කරන්න ඕනි. ඔව් එතෙන්දී ඔයගලන්ට පුළුවන් මේ බෙදා ගන්න ක්‍රමවේදය මේ තනි පුද්ගල ආදායම් වාර්තාව පිළිබඳව තියෙන ගයිඩ් එකේ විස්තර කරලා තියෙනවා. ඒ බෙදා ගන්න ආකාරය කොහොමද කියන එක ඒ ගයිඩ් එක ඒ සම්බන්ධයෙන් පරිශීලනය කරන්න පුළුවන්.
එතකොට ඊට පස්සේ බදු ගෙවන්නා වෙන් කරපු දත්තවලට අදාළව මාස 9ට සහ මාස 3ට අදාළව ඇසෙසබල් ඉන්කම් එක සිස්ටම් එක කැල්කියුලේට් කරගන්නවා. දැන් අපි එන්නේ ඒකේ දෙවෙනි පාර්ට් එකට. ෂෙඩියුල් 10 එකේ දෙවෙනි පාර්ට් එක මේක වැදගත්ම කොටසක්. බදු ගෙවන්නාට තියෙන රිලීෆ් සහ qualifying payment මේ එන්ටර් කරන අවස්ථාව මෙතෙන්දි පොඩි වෙනසක් තියෙනවා ආදායමත් එක්ක බලනකොට අර ආදායම් කොටසෙදී ඕගලන්ට පෙනුණා මේ total column එකට මේ gray color වෙලා තියෙන point 3 වලින් පෙන්නන column එකට ආදායම auto populate වෙලා තිබුණා. හැබැයි රිලීෆ් වලට එනකොට ඒ කොටසේ කිසිම ඉලක්කමක් පෙන්වන්නේ නැහැ. මොකද හේතුව රිලීෆ් වලට එනකොට බදු ගෙවන්නා විසින් තමන්ට අදාළ රිලීෆ් මාස 9ට සහ මාස 3ට අදාළ වන රිලීෆ් මේ පෙන්නන පළවෙනි කොලම් එකේ සහ දෙවෙනි කොලම් එකේ එන්ටර් කරන්න ඕනේ. අපි මුලින්ම යමු එම්ප්ලොයිමන්ට් රිලීෆ් එක එන්ටර් කරන අවස්ථාවට 976.1 කියන කොටුවට අපි එන්ටර් කරනවා. එතන පළවෙනි මාස 9ට අදාළව 5,25,000ක් බදු ගෙවන්නාට පුළුවන් ක්ලේම් කරන්න එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක මත රිලීෆ් එක විදියට මේ හැබැයි යම් කිසි අවස්ථාවක බදු ගෙවන්නාට පළවෙනි මාස 9දී 5,25,000ක් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක තිබ්බේ නැත්නම් එයාට පුළුවන් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ උපරිම සීමාවට යටත්ව ඒ රිලීෆ් එක 976.1න් ක්ලේම් කළා. එතන සිට 5,25,000 දක්වා වූ ඉතිරි ප්‍රමාණය 976.2 කියන කොටුවෙන් ක්ලේම් කරන්න. හැබැයි ටෝටල් එක 5,25,000ට සීමා වෙන්න ඕනි. එතනට වඩා වැඩි ගාණක් ඉල්ලන්න ඇත්තටම සිස්ටම් එක ඉඩ දෙන්නේ නැහැ. යම් කිසි හේතුවකින් බදු ගෙවන්නා 5,25,000කට වඩා වැඩි amount එකක් මේ 976.1 සහ 976.2 කියන කොටු වලට ඇතුළත් කරන්න උත්සාහ කළොත් සිස්ටම් එක warning message එකක් populate කරනවා. මේ විදිහට ඊළඟට foreign employment income එකට යම් කිසි බදු ගෙවන්නෙකුට තියෙනවා ඒකට අදාළ රිලීෆ් එක 977.1 කියන කොටුවට එන්ටර් කරන්න ඕනි. එතෙන්දී උපරිමය මිලියන 15කට සීමා වෙනවා. හැබැයි 977.1 සහ 978.1 කියන කොටු දෙකේම එකතුව මිලියන 15කට උපරිමයකට සීමා වෙනවා. බදු ගෙවන්න උත්සාහ කළොත් ඊට වඩා මේ කොටු දෙකට එන්ටර් කරන්න එතෙන්දිත් අර කලින් අවස්ථාවේ වගේම සිස්ටම් එක warning message එකක් populate කරනවා. අපි මෙතෙන්දී 45,000ක් දැන් මේ බදු ගෙවන්න foreign employment income එක මත relief එක විදියට ඉල්ලනවා. එතකොට ඔයගලන්ට පේනවා ඒක total column එකට automatically enter වෙනවා. ඒ වගේම බදු ගෙවන්නාට තියෙනවා නම් foreign business income එකක් කියන්නේ ශ්‍රී ලංකාවෙන් බැහැර පාර්ශවයකට යම්කිසි සේවාවක් සපයලා ඒ වෙනුවෙන් ලබන ව්‍යාපාර ආදායමක් තියෙනවා නම් ඒකට අදාළවත් relief එක claim කරන්න පුළුවන් 978 කියන cage එකේ. එතකොට අදාළ ටෝටල් එක 978.3 කියන කේජ් එකට පොපියුලේට් වෙනවා. ඊළඟට අවස්ථානුකූලව ඒ කියන්නේ ආදායමට අනුරූපව බදු ගෙවන්නාට පුළුවන් අනිකුත් රිලීෆ්. උදාහරණයක් විදියට ගත්තොත් කුලී ආදායම මත රිලීෆ් එක පොඩි තාක්ෂණික දෝෂයක් තියෙනවා. ඒක කරෙක්ට් වෙනකන් අපි රිලීෆ් ගැන පොඩ්ඩක් කතා කරමු. කුලී ආදායම මත අඩු කිරීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොලි ආදායම ඉන්ට්‍රස්ට් ඉන්කම් එක මත අඩු කිරීම මේ ෂෙඩියුල් 10 එක යටතේ බදු ගෙවන්නාට මේ වාර්තාවට ඇතුළත් කරන්න පුළුවන්. ඒ විදිහට බදු ගෙවන්නා තමන්ට අදාළ වෙන රිලීෆ් ෂෙඩියුල් 10 එකට ඇතුළත් කළාට පස්සේ ඇතුළත් කරනවත් සමගම ඒ අදාළ රිලීෆ් එක අදාළ ආදායම් උපලේඛනයට සිස්ටම් එක ඔටෝ පොපියුලේට් කරනවා. දැන් උදාහරණයක් විදිහට මේ 5,25,000 මෙතනට එන්ටර් කරාම මේ 5,25,000 ෂෙඩියුල් 1 එකේ පළවෙනි උපලේඛනයේ 112 කොටුවේ relief on employment income කියන තැනට සිස්ටම් එක ඔටෝ පොපියුලේට් කරනවා. ඒ වගේම එතනින් ප්‍රධාන වාර්තාවේ මේන් රිටර්න් එකේ මේ 5,25,000 රිලීෆ් එකක් විදිහට සිස්ටම් එක ඔටෝ පොපියුලේට් වෙනවා. ඒ හින්දා මේ විදිහට අපිට රිලීෆ් එන්ටර් කරගෙන යන්න පුළුවන් මේ ෂෙඩියුල් 10 එක ඇතුලේ. ඊළඟට qualifying payment වලට ගියාම qualifying payment අපි පස්වෙනි උපලේඛනයේදී එකතු කරනු ලැබූ qualifying payment
මෙතන total column එකට auto populate වෙලා තියෙන්නේ. අපි ඊළඟට මෙතන එතනට යන්න කලින් ඇත්තට මේ personal relief එක සම්බන්ධයෙන් කියන්න ඕනේ. personal relief එක 982.1 සහ 982.2 කියන කොටු වලට මේ personal relief එක enter කරන්න පුළුවන්. එතෙන්දී ඔයගලන් දන්නවා මේ අපේ කලින් personal relief එක ඇත්තටම ලක්ෂ 5ක් තිබුණා අවුරුද්දකට. හැබැයි දැන් මේ 2019 දෙසැම්බර් මාසේ 31 වෙනිදාන් පස්සේ අපේ පනතට සිද්ධ වුණු වෙනස්කම් එක්ක මේ personal relief එක වර්ෂයකට මිලියන 3 දක්වා වැඩි වුණා. ඒ අනුව මාස 9කට අදාළ personal relief එක 3,75,000ක් සහ අවසාන මාස 3ට අදාළ personal relief එක 7,50,000ක් විදියට ගණනය කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා මම හිතන්නේ ඔයගලන්ට මේ individual income tax guide එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන පනත් මේ e-filing කරනකොට මෙතන restriction එකක් දාලා නැහැ. මොකද එතන කියනවා personal relief එක ආදායමක් නැත්තම් මේ දෙවෙනි කාර්තුවට අදාළව මාස 3කදී 7,50,000ක ආදායමක් නැති අවස්ථාවකදී employment income එක නොවන මේ ආදායමක් නැති අවස්ථාවකදී ඒ අඩු කරන්න බැරි වුණු යම්කිසි ප්‍රමාණයක personal relief එක පළවෙනි කාර්තුවට ගෙනල්ලා අඩු කරගන්න පුළුවන්. ඒ හින්දා ඔයගලන් e-filing කරනකොට මේ 982.1 කියන කේජ් එක 3,75,000කට සීමා කරලා නැහැ. ඒක 3,75,000කට වඩා වැඩි amount එකක් වුණත් එතනට එන්න කරන්න පුළුවන්. හැබැයි එතන එකම සීමාව පනවලා තියෙන්නේ මේ කාර්තු දෙකේම taxpayer නැත්තම් බදු ගෙවන්න ඉල්ලන qualify මේ personal relief එක 11,25,000කට සීමා කරලා තියෙනවා. මොකද ඒ කියන්නේ 3,75,000යි 7,50,000යි කියන දෙකේ එකතු 11,25,000යි. එතෙන්දී බදු ගෙවන්නාට claim කරන්න පුළුවන් සම්පූර්ණ personal relief එක 11,25,000කට සීමා කරලා තියෙනවා. පළවෙනි කාර්තුවේදී 3,75,000ක් වුණාට ඊට වඩා එයාට ඉල්ලන්න පුළුවන්. හැබැයි එයාගේ employment income එක නොවන ආදායමක් එතන තියෙනවා නම් අඩු කරලා නැති. ඒ විදිහට අපි එන්ටර් කළාට පස්සේ දැන් total relief එක 983 කියන කේජ් එකේ කැල්කියුලේට් වෙලා පෙන්නනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ qualifying payment පැත්තට එන්න. qualifying payment පැත්තට එනකොට schedule 5 එකේදී ඉල්ලපු qualifying payment මෙතන total එක populate වෙලා තියෙනවා. අපිට තියෙන්නේ මේක අර ආදායම කොටසේදී අපි කළා වගේම මේ 70,000 මේ 985.3 කියන box එකේ තියෙන 70,000ක් කියන ඒ qualifying payment එක පළවෙනි කාර්තුවට අදාළව කොච්චරක්ද දෙවෙනි කාර්තුවට අදාළව කොච්චරක්ද කියන එක බෙදලා දෙන්න. එතෙන්දී ප්‍රශ්නයක් නැහැ. සමහර විට පළවෙනි කාර්තුවේදී බිඳුව වෙන්න පුළුවන්, දෙවෙනි කාර්තුවේදී වෙන්න පුළුවන්. මේ සම්පූර්ණ 75,000ම මේ අරගෙන තියෙන්නේ. ඒ විදිහට ඒ තොරතුරු අපිට අතුලත් කරන්න පුළුවන් qualifying payment වලට අදාළව. ඒ තොරතුරු ඇතුළත් කළෙන් පස්සේ මේ සිස්ටම් එක ඊට පස්සේ කැල්කියුලේට් කරනවා total qualifying payment amount එක කොච්චරක්ද, ඒ වගේම total මේ deduction taxable income එක කැල්කියුලේට් කරනකොට assessable income එකෙන් කරන සම්පූර්ණ අඩු කිරීම ප්‍රමාණය කොච්චරද, ඒ අනුව පළවෙනි කාර්තුවට අදාළව බදුවන ආදායම කොච්චරද, දෙවෙනි කාර්තුවට අදාළව බදුවන ආදායම කොච්චරද, සම්පූර්ණ වර්ෂය සඳහා වූ බදුවන ආදායම කොච්චරද කියන එක පද්ධතිය කැල්කියුලේට් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපි දැන් ඇත්තටම schedule 10 එකට දත්ත ඇතුළත් කරලා ඉවරයි මේ වාර්තාවේ වැදගත්ම කොටසක්. ඊට පස්සේ අපිට තියෙන්නේ next button එක click කරලා ඊළඟ උපලේඛනයට, ඒ කියන්නේ අවසාන උපලේඛනය schedule 11 වලට අපිට යන්න පුළුවන්. තමගේ මහත්තයා විස්තර කරයි schedule 11 වලට අදාළව කොහොමද තොරතුරු ඇතුළත් කරන්න කියන එක. schedule 11 කියන්නේ loss සම්බන්ධව විස්තර ඇතුළත් කරන්න තියෙන්නේ බදු ගෙවන්නාට. එතකොට බදු ගෙවන්නාට මේ අලුත් ඇක්ට් එක අනුව loss අඩු කිරීමේදී අර කලින් ඇක්ට් එකේ වගේ නෙවෙයි මේකෙදී ඒ source වලින් සහ ඒ tax rate අනුව ඒ loss එක අඩු කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව මේ උපදෙස් තියෙනවා. එතකොට ඒ උපදෙස් අනිවාර්යයෙන්ම ගයිඩ් එකේ තියෙන උපදෙස් මේ සහ ඇක්ට් එකේ කියන ප්‍රොවිෂන් අනුව කියන දේවල් මේ යා මේ පිළිපදින්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට අපි මෙතෙන්දී මේ සමහර දේවල් අපි ලිමිට් කරලා තියෙනවා සිස්ටම් එකේ. නමුත්
100%ම ඇක්ට් එකේ තියෙන rules දැනට අපි මෙතන මේ schedule එකට ඇඩ් කරලා නැහැ. මේ හැබැයි ඉදිරියේදී අපි ඒ සම්බන්ධව ඩෙවලොප්මන්ට් කරනවා. දැනට ඒ loss වලට අදාළ තොරතුරු ඇතුළත් කිරීමට තමයි අවස්ථාව දීලා තියෙන්නේ. මේකෙදි දැන් මේ part 1 2 3 වගේ තියෙනවා. එතකොට පළවෙනි කොටසේදී තියෙන්නේ එයාගේ business loss වලට අදාළ විස්තර ඇතුළත් කරන්න. ඒ business loss වලට අදාළ එකත් එයාගේ මේ ආදායමට අදාළ tax rate එක ඒ type එක ආදායමේ type එක අනුව tax rate එක අනුව කොටස් දෙකක් යටතේ වෙන් කරන්න තියෙනවා. ඒ කියන්නේ 140 profit එකට අදාළව සහ සාමාන්‍ය මේ value අර අනුපාතක යටතේ value ඒවට වෙන වෙනම පෙන්වන්න තියෙනවා. එතකොට මේ 140 යටතේ මේ බද්දට යටත් වෙනවා නම් එයාට ඒ 140 යටතේ ඒ ව්‍යාපාරයෙන් එන ආදායමම විතරයි ඒ loss එක අඩු කරගන්න පුළුවන්. එතකොට business loss එක අනිත් progressive rate එකෙන් එනවා නම් එයාට 140න් අඩු කරගන්නත් පුළුවන්. මේ XM income එකකින් අඩු කරගන්නත් පුළුවන්. මේ නැත්තම් ඊට වඩා පහළ tax rate එකක් තියෙන එකකින් අඩු කරගන්නත් ගැටලුවක් නැහැ. එතකොට එයාගේ මේ current year loss සහ brought forward loss කියන තැන මේ year of assessment එක ඉල්ලනවා. එතකොට year of assessment එකේ period code එක දීලා loss amount එක කීයද කියලා 987 enter කරනවා. ඊට පස්සේ 19 20 අවුරුද්දේ ලබාගත් ආදායමෙන් මේ loss එකෙන් කොච්චර අඩු කරගන්නවද කියන එක තමයි පෙන්වන්නේ. එතකොට Tamanට තියෙන ආදායමෙන් කොච්චර අඩු කරනවද? එතකොට මේව අඩු කළා තමයි අපි income පැත්තට ගන්නෙ. ගෙනියන්න ඕනේ. එතකොට Tamanගේ ආදායමෙන් මේ ටික අඩු කළා තමයි income පැත්තේ පෙන්වන්නකොට පෙන්වන්න තියෙන්නේ. එතකොට ඒ claim කරගන්න මේ loss එක අඩු කරගන්නේ කොහොමද කියන විස්තර තමයි මෙතන එන්න කරන්නේ. එතකොට current year loss එකක් තියෙනවා නම් ඒ year of assessment එක දාලා විස්තර ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට මෙතන part 2 කියන්නේ investment loss එක. එතකොට investment loss එක claim කරන්න පුළුවන් investment income එකකින් හෝ capital gain හරි නැත්නම් XM income එකකින් විතරයි. business loss එකෙන් claim කරන්න බෑ. ඊළඟට XM loss එකක් claim කරන්න පුළුවන් XM income එකකින්ම විතරයි. එතකොට මේ විදිහට schedule 11 එක අපිට පුරවන්න පුළුවන්. පිරුවාම ඊළඟට එනවා asset and liability කියන schedule එකට. එතකොට මේකෙදි තමන්ගේ වත්කම් සම්බන්ධ විස්තර එයා අනිවාර්යයෙන්ම පිරවිය යුතුයි. මේකත් රිටර්න් එකේ අනිවාර්ය අංගයක්. එයාට තියෙන නිශ්චල දේපල, චංචල දේපල, ඊට පස්සේ capital accounts වල balances. ඔව් එතකොට මේකෙදි මේ add row කියන බටන් එක ක්ලික් කරාට පස්සේ තමයි එයාට data enter කරන්න pop up වෙන්නේ. එතකොට add row ක්ලික් කරාම දැන් පෙන්නනවා මෙයාට text box ටික ඇවිල්ලා තියෙනවා. එතෙන්දී තමන්ගේ ඒ වත්කම් වලට අදාළ විස්තර ඇතුළත් කරන්න පුළුවන්. එතකොට මොකක්ද වත්කම? කවද්ද ඒවා ඇක්ටිවේෂන් කරේ අත්පත් කරගත්තේ කවද්ද? ඒකේ පිරිවැය කොච්චරද? මාකට් වැලියු කොච්චරද? ඒ වගේ ඒ වත්කම් වල ස්වභාවය අනුව ඉල්ලන විස්තර බදු ගන්න පුරවන්න ඕනි. එතකොට මේ විදිහට මේ විස්තර පුරවලා මෙතන පුරවලා ඇඩ් කරාට පස්සේ ඒවා ටේබල් එකට ඇඩ් කරගන්න. මේක විස්තර පුරවනවා. විස්තර පුරවලා මේ ඇඩ් බටන් එක ක්ලික් කරාට පස්සේ අදාළ ටේබල් එකට ඇඩ් කරගන්න. මේ විදිහට ගත්තොත් එයාගේ වත්කම් ඇඩ් කරගන්න. ඊළඟට මේ motor vehicles වලට අදාළ විස්තර ඇතුළත් කරනවා. ඇතුළත් කරලා ඇඩ් කරාට පස්සේ ඒ motor vehicle කොටසට අදාළව ඇතුළත් වෙනවා. ඒ වගේ තමන්ගේ ඉතුරු විස්තරත් ඇතුළත් කරන්න ඕනේ. වත්කම් balances balance sheet එක ඒවා සමහරට අප්ලෝඩ් කරන්න අවශ්‍ය නම් අප්ලෝඩ් කරන්න facility එක තියෙනවා. මෙහෙම දැන් මේ වාර්තාවේ දැන් අර schedule 11 fill කරා අපි දැන් අර පිළිවෙලට නෙවෙයි ගියේ හින්දා අපිට දැන් තියෙනවා තව පුරවන්න schedule 6 එක තියෙනවා, schedule 7 එක තියෙනවා, ඊට පස්සේ schedule 8 එක තියෙනවා tax computation එක ගැන විස්තර කරන්න සහ schedule 9 එක තියෙනවා මේ tax credit සම්බන්ධ විස්තර ඇතුළත් කරන්න. මොකද අපි දැන් මේ අර tax computation එකට එහෙම අර relief එහෙම අඩු කරගෙන ඉන්න ඕනි හින්දා තමයි අපි අර schedule 10 එක ඒ 11 එක අපි ඒ ටික හදාගෙන ඉවරලා මේ පැත්තට ආවේ. එතකොට schedule 10 එකේ relief එහෙම අඩු කළා දැන් මේ main return එකට ඒ විස්තර ටික අරගෙන තියෙනවා. දැන් මෙතනින් අපි බැලුවොත් එහෙම main return එකේ
අර අපි එන්ටර් කරපු ඩීටේල්ස් මෙතන ඇතුළත් කරගෙන තියෙනවා. ෂෙඩියුල් 1 වල දීපු ආදායම් ටික අරන් තියෙනවා මේ 10 20 30 40 කියන තැනට ටෝටල් එක තියෙනවා. ඊට පස්සේ රිලීෆ් සම්බන්ධ විස්තර ටික ඇතුළත් කරගෙන තියෙනවා. අර ෂෙඩියුල් 10 පිරියඩ් පස්සේ මෙතෙන් ඇතුළත් කරගෙන තියෙනවා. එතකොට දැන් මෙතෙන්දි දැන් ෂෙඩියුල් 6 වලට 7 වලට යන්න ලින්ක් එකක් නැහැ. එතකොට අපිට පුළුවන් ෂෙඩියුල් 5 වලට ගිහිල්ලා එතෙන්ට එන්න හෝ නැත්නම් 8ට ගිහිල්ලා ආපස්සට එන්න පුළුවන්. ඒ වගේ පහසුකමක් තියෙන්නේ. අපිට එතන තාක්ෂණික දෝෂයක් තියෙනවා. අපි ඊළඟ සැරේ අපි බලමු ඒවට අදාළ ලින්ක්ස් ටික හදාගන්න. දැන් මේ ෂෙඩියුල් 8 එකට ආවහම ෂෙඩියුල් 8 එකේදී අනිවාර්යයෙන් මෙයාගේ taxable income එක අපි බෙදලා පෙන්වන්න අවශ්‍ය වෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධව හිරන් විස්තර කරා ෂෙඩියුල් 8 එක සම්බන්ධව. ගමගේ මහත්තයා කිව්වා වගේ දැන් ෂෙඩියුල් 8 එකට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ෂෙඩියුල් 8 එකට එනකොට මේ ෂෙඩියුල් 8 එකේ 801 කියන කේජ් එකට ගියොත් ඒකේ පටන් ගන්නකොට උඩින්ම තියෙන පළවෙනි කේජ් එක මේ 801 කියන කේජ් එකේ සිස්ටම් එක ඔටෝ පොපියුලේට් කරනවා. මේ බදු ගෙවන්නාට දැන් අපි අදාළ විස්තර දීලා අවසానයි කීයද තියෙන සම්පූර්ණ බදු වන ආදායම total taxable income එක කොච්චරක්ද කියන එක මෙතන දැන් 801 කියන කේජ් එක බැලුවොත් 801 කියන කේජ් එකේ පේනවා අපි මෙතෙන්දී 801 කියන කේජ් එක හරි කමන්නේ අපි 801 මේ ටෝටල් එක තියෙනවා ඊට පස්සේ අපි දැන් කරන්න ඕනි ඇත්තටම මේ ෂෙඩියුල් එක ඇතුළේදී මේ 801 කියන කේජ් එකේ තියෙන total taxable income එක මොන විදිහටද බද්දට යටත් වෙන්නේ මොන අනුප්‍රමාණ යටතේද බද්දට යටත් වෙන්නේ කියන එක මේ සිස්ටම් එකට ඇතුළත් කරන එකයි අපි කරන්න ඕනි. එතෙන්දී ඇත්තටම මේක බදු ගෙවන්නා විසින් කරන්න ඕනි මේ 806 ඉඳලා 809B කියන දක්වා තියෙන බොක්සස් වලට බදු ගෙවන්නා අදාළ වෙන ආදායම් කොටස අදාළ වෙන බදු වන ආදායම් කොටස ඇතුළත් කරන්න ඕනි. ඒ වගේම එතෙන්දී 809 A1 සහ 809 B1 කියන කොටු වලට අදාළව එන්ටර් කරන්න ඕනි වෙන්නේ වර්ෂයේ පළවෙනි මාස 9ට අදාළ වෙන බදු වන ආදායම 809 A1ටත් වර්ෂයේ දෙවන මාස 3ට අදාළ වෙන බදු වන ආදායම 809 B1 කියන කොටුවටත් ඇතුළත් කරලා ඒ බදු වන ආදායමට අදාළ වෙන බද්ද ඒ කියන්නේ අර ප්‍රෝග්‍රෙසිව් රේට් මත කැල්කියුලේට් කරපු බද්ද 809A3 කියන සහ 809B3 කියන කොටු වලට බදු ගෙවන්නා විසින් ඇතුළත් කරන්න ඕනි. ඒ විදිහට බදු ගෙවන්නා විසින් තොරතුරු මේ ඇතුළත් කළාට පස්සේ මෙතන 810 එකතු සම්පූර්ණ බදු බැඳියාව සිස්ටම් එක කැල්කියුලේට් කරනවා. ඒ වගේම 811ට ගියොතින් මේ 6 වෙනි උපලේඛනයෙන් සහ 7 වෙනි උපලේඛනයෙන් ආපු 6 වෙනි උපලේඛනයෙන් ආපු අවසාන බදු ගෙවීම මත යම්කිසි බදු බැඳියාවක් තිබ්බොත් ඒ ප්‍රමාණය 811 කියන කේජ් එකේ පොපියුලේට් වෙනවා. ඒ වගේම මේ ෂෙඩියුල් 8 වලට අදාළව මේ කියන දත්තා අපි ඇතුළත් කළාට පස්සේ අවසාන බදු බැඳියාව මේ ෂෙඩියුල් 8 එකේ ඉඳලා මේන් රිටර්න් එකට සිස්ටම් එක ඔටෝ පොපියුලේට් කරනවා. දැන් අපි ෂෙඩියුල් 8 එකේ ඉඳලා next button එක ක්ලික් කළොත් අපිව යනවා ෂෙඩියුල් 9 වලට. එහෙම නැත්නම් back button එක ක්ලික් කළොත් අපිව යනවා ෂෙඩියුල් 7 වලට. දැන් ඒ විදිහට අපි දැන් මේ ඇවිත් ඉන්නේ ඇත්තටම ෂෙඩියුල් 9 වලට. ෂෙඩියුල් 9 වලට එන්න කලින් ඇත්තටම අපි ෂෙඩියුල් 6 සහ ෂෙඩියුල් 7 වලට අදාළ තොරතුරු ඇතුළත් කරලා එන්න ඕනි. ෂෙඩියුල් 9 කියන්නේ ඇත්තටම ටැක්ස් ක්‍රෙඩිට් සම්බන්ධයෙන් තියෙන උපලේඛනය. ෂෙඩියුල් 6 කියන්නේ අවසාන රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් තියෙන උපලේඛනය. ෂෙඩියුල් 7 කියන්නේ අවසානාත්මක නොවන රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් තියෙන උපලේඛනය. හරි. අපි බලමු ෂෙඩියුල් 6
වලට කොහොමද මේ තොරතුරු ඇතුළත් කරන්න කියලා දැන් ඔයගලන්ගේ අදහසක් තියෙනවා ෂෙඩියුල් 6 වලට මොන තොරතුරුද ඇතුළත් කළ යුත්තේ කියන එක ෂෙඩියුල් 6 වලට ඇතුළත් කරන්න අවශ්‍ය වෙන්නේ අවසාන රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් වූ තොරතුරු මෙතෙන්දී ඔයගලන්ට පේනවා ප්‍රධාන වශයෙන් මේක ටේබල් 3කට වෙන් වෙනවා ටේබල් A ටේබල් B සහ ටේබල් C කියලා ටේබල් A තියෙන්නේ අදාළ රඳවා ගැනීමේ අනුනියෝජිතයා විසින් අඩු කරන ලද අවසානාත්මක රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් වූ තොරතුරු ඇතුළත් කරන්න ඇත්තටම මෙතෙන්දී තොරතුරු ඇතුළත් කරන පිළිවෙල ගත්තොතින් අර ආදායම ඇතුළත් කරන පිළිවෙලටම තමයි මේ ටෙක්ස්ට් බොක්ස් එකට පල්ලෙහින් තියෙන බොක්සස් වලට අදාළ තොරතුරු ඇතුළත් කළා මේ ඇඩ් බටන් එක ක්ලික් කරන්න ඕනි එතකොට තමයි ඒ තොරතුර ඒ අදාළ ටේබල් එකට පොපියුලේට් වෙන්නේ අපි උදාහරණයක් විදිහට මේ ටේබල් 1 වල මේ ටේබල් A වලට තොරතුරු ඇතුළත් කරන එකට ගියොතින් එතන තියෙන්නේ බදු ගෙවන්න කොහොමද ඇතුළත් කරන්න ඕනි මොනවද ඇතුළත් කරන්න ඕනි තොරතුරු කියන එක මේ රඳවා ගැනීමේ බදු අනුනියෝජිතයා විසින් කපා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත එවන ලද අවසානාත්මක රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් ප්‍රභවය ඇතුළත් කරන්න ඕනි ඊළඟට ප්‍රභවය දැන් ඒක වෙන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ඊළඟට ටයිප් එක ඉන්වෙස්ට්මන්ට් වුණාම ඒක මොකක්ද ඉන්ට්‍රෙස්ට් වෙන්න පුළුවන් ඒ විදිහට ඊළඟට රඳවා ගැනීමේ බදු වලට අදාළ වෙන දවස ඒ වගේම රඳවා ගැනීමේ බද්දට යටත් වෙන මේ ආදායම ඊළඟට ඒ සම්බන්ධයෙන් රඳවා ගැනීමේ බද්ද දෙපාර්තමේන්තුව වෙත එවන ලද රඳවා ගැනීමේ බදු ප්‍රමාණය සහ ඒ රඳවා ගැනීමේ බදු ගෙවීම සිදු කරපු දිනය කියන කාරණා ඇතුළත් කරන්න ඕනි. මෙතෙන්දි වැදගත් දෙයක් තියෙනවා මතක් කරන්න මේ ෂෙඩියුල් B වලට ටේබල් B වලට අදාළ තොරතුරු ඇතුළත් කරද්දී මේ පද්ධතිය අහනවා ඒ රඳවා ගැනීමේ නියෝජිතයාගේ රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් වූ නියෝජිතයාගේ ටින් නම්බරය සහ මේ withholding tax අඩු කරපු withholding tax certificate number එක. මේක ඇත්තටම මේ පද්ධතියට පිරිසිදු data ඒ කියන්නේ ඇත්තටම අපිට ඉදිරි කටයුතු සඳහා process කරන්න අවශ්‍ය වෙන පිරිසිදු data ලබා ගැනීම සඳහා මෙන්න මේ කියන අවශ්‍යතා දෙක අනිවාර්ය කරලා තියෙනවා. යම්කිසි බඳු ගෙවන්නේ රඳවා ගැනීමේ අනුනියෝජිතයාගේ ටින් නම්බරය සහ ඒ රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් වූ certificate number කරන්න නැතුව මේ පද්ධතියට මේ ෂෙඩියුල් 6A වලට data enter කරන්න බෑ. නමුත් අපිට වාර්තා වුණා ප්‍රායෝගික ගැටලු තියෙනවා සමහර තැන්වල මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් ඒ කියන්නේ ගොඩක් වෙලාවට සමහර බැංක් සහ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් මේ පොලිය මත රඳවා ගැනීමේ බදු අවසානාත්මක රඳවා ගැනීමේ බදු අඩු කර ගැනීමේදී ගොඩක් වෙලාවට බදු ගෙවන්නාට මේ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නු ආකාරයටම withholding certificate එකක් issue කරලා නැහැ. ඒ නිසා බදු ගෙවන්නන් කීප දෙනෙක්ම ප්‍රශ්නයක් වුණා ඒගොල්ලන් කොහොමද මේ වගේ අවස්ථාවක ටින් නම්බරය සහ certificate නම්බරය කියන එක enter කරන්නේ. මොකද ඒක enter කරන්නේ නැතුව මෙතනින් එහාට data enter කරන්න දෙන්නේ නැති හින්දා. එතෙන්දී අපි తాවකාලික විසඳුමක් විදිහට කිව්වේ දැන් ඒ අවස්ථාවේදී බදු ගෙවන්න දන්නේ නැත්නම් ටින් නම්බරය සහ මේ certificate number එක එතෙන්දී එයාට පුළුවන් ටින් නම්බරේ විදියට මේ මොකක් හරි අංකයක් ඒ කියන්නේ ඇත්තටම අංක 9කින් සමන්විත වුණු අංකයක් ඒක අපිට අඳුර ගන්න පුළුවන් විදියට සමහර විට 999 වගේ වෙන්න පුළුවන් එහෙම අංකයක් සහ ඒ විදියටම අංකයක් මේ සර්ටිෆිකේට් නම්බර් එකට එන්ටර් කරලා මෙතනට තොරතුරු ඇතුළත් කරන්න මොකද ඇත්තටම මේක මේ දැන් රඳවා ගැනීමේ බදු කියන සංකල්පය 2000 පොලිය මත රඳවා ගැනීමේ බදු කියන සංකල්පය 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා අහෝසි වීම තුළ මේක තොරතුරක් ලබා ගැනීම පමණක් වෙලා තියෙනවා. ඒ හින්දා එතෙන්දි ගැටලුවක් වෙන්නේ නැහැ. මේ සර්ටිෆිකේට් නම්බර් එක හරි ටින් නම්බර් එක හරි මේ ඒ විදිහට පද්ධතියට ඇතුළත් කළා කියන එක. මොකද ඇත්තට මේ අවශ්‍යතාවය සම්පූර්ණ නැත්නම් මේ ෂෙඩියුල් 6A වලට data enter කරන්න බෑ. ඒක තමයි ෂෙඩියුල් 6A සම්බන්ධයෙන් තියෙන විශේෂතම කාරණය. ඊළඟට මෙතන ෂෙඩියුල් 6B සහ C වලට මේ එතෙන්දී රඳවා ගැනීමේ බදු ගෙවන්නා විසින් ගෙවන ලද අවසානාත්මක රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් තොරතුරු තමයි මේ ටේබල් B සහ C වලට ඇතුළත් කරන්න ඕනි. මේ විදිහට මේ දත්ත ඇතුළත් කළාට පස්සේ බදු ගෙවන්නාට පුළුවන් මේ ෂෙඩියුල් එකේ පල්ලෙහාම තියෙන next button එක ක්ලික් කරලා ෂෙඩියුල් 7 වලට යන්න. ෂෙඩියුල් 7 වලට ගියාම ෂෙඩියුල් 7 තියෙන්නේ
අවසානාත්මක නොවන රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් වූ තොරතුරු ඇතුළත් කරන්න. එතෙන්දී සමහර විට රෙන්ට් එක මත ගෙවපු රඳවා ගැනීමේ බදු වෙන්න පුළුවන්. රෙන්ට් එක මත බදු ගෙවන්නාගෙන් කපාගත්ත රඳවා ගැනීමේ බදු වෙන්න පුළුවන්. නැත්නම් යම්කිසි සේවාවක් සැපයීම මත කපාගත්ත රඳවා ගැනීමේ බදු වෙන්න පුළුවන්. මෙතෙන්දිත් අර විදිහටම තියෙනවා ටේබල් දෙකක් සහ පාර්ට්නර්ෂිප් එකෙන් එන රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් වූ කොටසක්. ටේබල් A තියෙන්නේ withholding agent විසින් බදු ගෙවන්නා වෙනුවෙන් කපාගෙන දෙපාර්තමේන්තුවට එවන ලද රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරන්න. මෙතෙන්දිත් අර වගේමයි ඇතුළත් කරන පිළිවෙල මේ ටේබල් එකට පල්ලෙහින් තියෙන බොක්සස් වලට අදාළ තොරතුරු ඇතුළත් කරලා ඇඩ් බටන් එක ක්ලික් කරන්න ඕනි. හැබැයි මෙතෙන්දිත් අර විදිහටම withholding agent ගේ TIN නම්බරය සහ withholding certificate නම්බරය අවශ්‍ය වෙනවා මේ තොරතුරු ඇතුළත් කරන්න. හැබැයි මෙන්න මේ අවස්ථාවේදී නම් නිවැරදි withholding agent ගේ TIN නම්බරය සහ withholding certificate නම්බර එක ඇතුළත් කරන්න බදු ගෙවන්න වග බලා ගන්න ඕනි. එහෙම නොවුනොත් මොකද මේකට අදාළව මේ අවසානාත්මක නොවන withholding tax වලට අදාළව schedule 9 එකේදී tax credit එකක් හම්බ වෙනවා. අන්නේ credit එක ගැනීම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මෙතෙන්දී වැරදි TIN නම්බරයක් සහ වැරදි certificate නම්බර එකක් එන්ටර් කරලා තිබ්බොත්. ඒක තමයි වැදගත් කාරණේ schedule 7 සම්බන්ධයෙන්. ඊට පස්සේ මේ schedule 7 වල part B එකේ තියෙන්නේ බදු ගෙවන්නා විසින් ගෙවන ලද අවසානාත්මක නොවන රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් වූ තොරතුරු ඇතුළත් කරන්න. එතින්දි තොරතුරු ඇතුළත් කිරීමේ පියවර වෙනසක් නැහැ. අපි කලින් කතා කරපු ආකාරයටම තමයි තොරතුරු ඇතුළත් කරන්න ඕනි. ඒ වගේම මේකේ part C වලින් තියෙන්නේ partnership එක විසින් ගෙවන ලද රඳවා ගැනීමේ බදු වලට අදාළව තොරතුරු ඇතුළත් කරන්න. මේ විදිහට schedule 6 වලට සහ 7 වලට තොරතුරු ඇතුළත් කළාට පස්සේ අපිට පුළුවන් schedule 9 සම්පූර්ණ බදු ක්‍රෙඩිට් සම්පූර්ණ ටැක්ස් ක්‍රෙඩිට් වලට අදාළ schedule එක සම්පූර්ණ කරන්න. එතෙන්දී අපිට පුළුවන් ඇත්තටම schedule 7 වල ඉඳලා save draft කරලා main return එකට ගිහිල්ලා schedule 9 වල hyperlink එක හරහා schedule 9 වලට එන්න හෝ schedule 7 වල තියෙන next button එක පාවිච්චි කරලා schedule 8 වලට ගිහිල්ලා ආයි schedule 8 වලින් next button එක පාවිච්චි කරලා schedule 9 වලට යන්න. අපි next button එක පාවිච්චි කරලා යන විදිය තමයි මෙතෙන්දි පෙන්නන්නේ. මෙතැන්දී එක වැදගත් කාරණයක් තියෙනවා මතක් කරන්න. මෙතෙන්දී මේ අවස්ථාව තියෙනවා ඇඩ්වාන්ස් එකක් සම්බන්ධයෙන් WHT හම්බුනොත් බදු ගෙවන්නාට ඒක බදු ගෙවන්නා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕනි මේ වර්ෂය තුල ලැබුණු සම්පූර්ණ රඳවා ගැනීමේ බදු ප්‍රමාණයෙන් කොයි ප්‍රමාණයක්ද මේ වර්ෂය සඳහා ක්ලේම් කරන්නේ. ඒ කියන්නේ මොකද බදු ගෙවන්නා තමයි දන්නේ යම්කිසි රඳවා ගැනීමේ බදු කොටසක් ඇඩ්වාන්ස් එකක් වෙනුවෙන් ලැබුණු කොටසක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මෙන්න මේ 710 කියන කොටුවට අදාළ තොරතුරු බදු ගෙවන්නා විසින් අතුලත් කරන්න ඕනි කොච්චරද වර්ෂය තුල ක්ලේම් කරන ප්‍රමාණය කියන එක. ඊට පස්සේ සිස්ටම් එක කැල්කියුලේට් කරනවා total withholding amount එකෙන් ක්ලේම් කරන්නේ ඒ බදු ගෙවන්නා එන්ටර් කරන යම්කිසි මුදලක් නම් කොච්චරද ඊළඟ වර්ෂය සඳහා ඉදිරියට ගෙන යන ප්‍රමාණය කියලා. ඒ කියන්නේ ඇත්තට මෙතන තියෙන්නේ අර ඇඩ්වාන්ස් එක මත කවුරු හරි withholding tax දෙයක් කරගෙන තිබ්බා නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරන්න. හරි දැන් අපි මේ විදිහට schedule 9 එකට ඇවිල්ලා තියෙන්නේ. schedule 9 එක ගත්තොතින් schedule 9 එක ගත්තොතින් ප්‍රධාන වශයෙන් schedule 9 එක තව උපකොටස් තුනකට බෙදෙනවා. මේ පළවෙනි කොටස තියෙන්නේ අවසාන වශයෙන් බදු ගෙවන්නාට ලැබෙන බදු සම්බන්ධයෙන් වූ ක්‍රෙඩිට් සම්බන්ධයෙන් වූ තොරතුරු සඳහා. ඔයගලන්ට පේනවා මෙතන සමහර කොටස් සමහර cages grey color කරලා තියෙනවා. සමහර cages white color තියෙනවා. මේ grey color cages වලට තොරතුරු අපිට මෙතෙන්දී අතුලත් කරන්න බෑ. ඒකට අදාළ තොරතුරු අපි schedule 9 වල අදාළ මේ කොටසට ගිහිල්ලා එන්ටර් කරන්න ඕනි. හැබැයි මේ white color වලට අදාළ තොරතුරු අපිට schedule 9 එකේ ඒ ප්‍රධාන කොටස ඇතුළතදීම එන්ටර් කරන්න පුළුවන්. schedule 9 වල A කියන part එක තියෙන්නේ මේ economic service charge එකට අදාළව බදු ගෙවන්නා විසින් ගෙවන ලද economic service charge එකට අදාළව credit එක schedule 9 එකට එන්ටර් කරන්න. එතෙන්දී මේක බදු ගෙවන්නාගේ මේ එයාගේ sole proprietorship business එක හරහා ගෙවන ලද economic service charge එකේ ඉදිරියට ගෙනාවු කොටසක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ බදු ගෙවන්නා හා සම්බන්ධ වෙලා ඉන්න partnership එකෙන් ගෙවන ලද economic service එක
ඉකොනොමික් සර්විස් චාර්ජ් එකට අදාළව ඉදිරියට ගෙනාවු කොටසක් වෙන්න පුළුවන්. ඒ කොටස් දෙකම බදු ගෙවන්නට පුළුවන් 914 ඉඳලා 920 දක්වා තියෙන බොක්සස් වලට එන්ටර් කරන්න. එහෙම එන්ටර් කළාම මේ අදාළ තොරතුර මේ 921කට ගන්නවා. ඊට පස්සේ ESC එක සම්බන්ධයෙන් වුණු අනිකුත් අදාළ තොරතුරු බදු ගෙවන්නට 922 23 24 කියන කොටු වලට එන්ටර් කරන්න පුළුවන්. එහෙම එන්ටර් කළාම අපිට පුළුවන් සිස්ටම් එක කැල්කියුලේට් කරනවා ටෝටල් ESC එයාට ක්‍රෙඩිට් කොච්චරක් තියෙනවද ඊට පස්සේ මේ බදු ගෙවන්න විසින් ගෙවිය යුතු බද්දට කොච්චරක් තියෙනවද සහ මේ වර්ෂය සඳහා ESC ක්‍රෙඩිට් එක විදියට කොච්චර මුදලක් බදු ගෙවන්නට ක්ලේම් කරන්න පුළුවන්ද කියන කාරණය මෙතෙන්දි සිස්ටම් එක කැල්කියුලේට් කරලා ඒ අදාළ ESC ප්‍රමාණය ෂෙඩියුල් 9 එකේ ප්‍රධාන ෂෙඩියුල් 9 එකේ ඒ අදාළ කොටුවට අරගෙන යනවා. ඒ වගේම මෙතෙන්දි බදු ගෙවන්නට පුළුවන් 9B එක හරහා පාර්ට්නර්ෂිප් ෂෙයාර් ඔෆ් පාර්ට්නර්ෂිප් ටැක්ස් කියන එකට අදාළව ඒ බදු ගෙවන්නගේ පාර්ට්නර්ෂිප් එක නැත්නම් හවුල් ව්‍යාපාරය හරහා ගෙවන ලද බදු මුදලට අදාළ තොරතුරු ඉදිරිපත් කරන්න ඒ ඉදිරිපත් කළා ඒක ෂෙඩියුල් 9 එකේ අදාළ වාර්තාවට අදාළ සෙක්ෂන් එකට අරන් යන්න. ඒ වගේම මේකේ 9C වලින් පුළුවන් installment payment and withholding paid by withholdee කියන කොටස හරහා බදු ගෙවන්නගේ සොතක්සේරු මත බදු ගෙවීම සහ අර මේ withholding agent විසින් නොගෙවපු withholding යම්කිසි ප්‍රමාණයක් බදු ගෙවන්නා විසින් ගෙවලා තිබ්බනම් ඒට අදාළ තොරතුරු මේ part C වලට ඇතුළත් කරලා ඒ තොරතුරු schedule 9 වල මේන් කොටසට අරගෙන යන්න. මේ විදිහට අපි මේ schedule 9 වල subsection වලට ඇතුළත් කරන තොරතුරු schedule 9 වලට populate වෙනවා. මේ තියෙන්නේ අතර මේ අපි මේ උදාහරණයකින් එකක් පෙන්නන්නේ මේ ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් එක අපි ඇතුළත් කරන විදිය. එතෙන්දී අදාළ දිනය අපි ඇතුළත් කරන්න ඕනි. ඒ වගේම පේ කරපු ප්‍රමාණය. එතෙන්දී පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ ෆයිනල් ඉන්ස්ටෝල්මන්ට් එක විදියට අපිට තත්ත්ව ඇතුළත් කරන්න පුළුවන්. දැන් අපි මේ විදියට ඇතුළත් කරපු දත්ත මේ අපිට පුළුවන් ෂෙඩියුල් 9 එකේ මේන් කොටසේ බලා ගන්න. ඊට අමතරව අපිට යම්කිසි අදාළ වෙන තොරතුරක් තියෙනවා නම් ඒ තොරතුරත් schedule 9 එකට ඇතුළත් කරලා අපිට පුළුවන් save draft button එක හෝ නැත්නම් next button එක පාවිච්චි කරලා ඒ තොරතුර මේක තුල save කරගන්න. දැන් ඇත්තටම ගත්තොත් අපි මේ schedule 9 එක පිරෙව්වට පස්සේ අපි කලින් සහ 11 වලට අදාළ තොරතුරු ඇතුළත් කරලා තිබ්බ නිසා අපි වාර්තාවට දත්ත ඇතුළත් කිරීම කියන කාරණය මේ වෙනකොට සම්පූර්ණ කරලා තියෙනවා. එතනින් පස්සේ ඉදිරියේ කොහොමද මේක සබ්මිට් කරන්න කියන එක අපේ ගම්පේ මහත්තයා විස්තර කරයි. එතකොට දැන් අපි දැන් තොරතුරු ඇතුළත් කරලා ඉවර වෙලා රිටර්න් එකට අදාළ වාර්තාවට අදාළ තොරතුරු ඇතුළත් කරලා ඉවරනාට පස්සේ අවසාන ඊළඟට එන අවස්ථාව තමයි ඩෙක්ලරේෂන් කියන එක. නැත්නම් බදු ගණනක ප්‍රකාශයක් සටහන් කරන්න තියෙනවා. ඒ කියන්නේ තමන් මේ වාර්තාව ලබා දෙනවා කියන එක. එතකොට මේකෙදි අවස්ථා දෙකක් තියෙනවා මේ අලුත් පනතත් එක්ක. දේශීය ආදායම් පනතේ 126 වගන්තිය යටතේ මේ ආදායම් වාර්තාව සැකසීම සඳහා බලයලත් නියෝජිතවරයෙක් හරි අනුමත ගණකාධිකාරීවරයෙක්ගේ සහාය ගත්තනම් ඒ ගත්ත කෙනාගේ විස්තර ඇතුළත් කරලා මේකේ සටහන් කිරීමක් කරන්න ඕන. විනාඩියක් ඒ අවස්ථාවට එන්නම්. එතකොට මෙතෙන්දී අහනවා මේ කාගේ හරි සහායක් ගත්තද කියලා. එතකොට years කියලා දුන්නොත් එයා part A සහ part B කියන දෙකම පුරවන්න අවශ්‍ය වෙනවා. හැබැයි එයා no කියලා select කරොත් එයාට part B ඒ කියන්නේ අදාළ ප්‍රකාශය කරන්න බදු ගෙවන්නාමයි මේ return එක හදලා තියෙන්නේ. ඒ හින්දා ඒ විස්තර විතරක් දීලා ඉදිරියට යන්න පුළුවන්. ඒකේ පනතේ අවස්ථාව. එතකොට මෙයා දැන් no කියන එක select කරලා අපි ඉස්සරහට යන්. එතකොට පනතේ ආහන විස්තර ටික අපිට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට මේ වගේ වෙලාවක අනිවාර්යයෙන් බදු ගෙවන්න දැනුවත් කරන්න මේ දුරකථන අංක ඊමේල් සටහන් කරනකොට නිවැරදි දුරකථන අංක ඊමේල් සටහන් කරන්න කියලා. මොකද අපි
නිලධාරීන් විදිහට වැඩ කරනකොට ඉතාම පහසුවක් වෙනවා මේ වාර්තාවේ දක්වලා තියෙන ඒ contact numbers තියෙන එක ඉදිරි කටයුතු කරගෙන යද්දී. ඒ ගැන ඒකට අවබෝධයක් ලබා දෙන්න මේ දෙපාර්තමේන්තුව කරදරයක් කරනවා නෙවෙයි මේ ඉන්ෆර්මේෂන් අරයි. දැන් මොකද මේ සිස්ටම් එකක් එක්ක වැඩ කරද්දී අපිට ඉමීඩියට්ලි තොරතුරු ගන්න ඕන වුණාම මේ දුරකථන අංක සහ ඊමේල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් නිවැරදි තොරතුරු දෙන්න කියන්නේ දැන් සමහර වෙලාවට වෙන වෙන අයගේ දුරකථන අංකත් මේවා ඇතුළත් කරලා තියෙනවද ඒ වගේ දේවල් නොකර තමන් ඒ බදු ගෙවන්නව කන්ටැක්ට් කරගන්න පුළුවන් මේ විස්තර මෙතන ඇතුළත් කරන්න කියලා අනිවාර්යයෙන්ම දැනුවත් කිරීම කරන්න අහනකොට. එතකොට මේ විදිහට අදාළ විස්තර අපිට ඇතුළත් කරලා මෙතෙන්දී අපිට next කියන අවස්ථාව ක්ලික් කරලා යන්න පුළුවන්. ඒ වගේම දැන් සමහර පුරෝගණය යද්දී අපි හිතමු මොනවා හරි අපිට තහවුරු කරගන්න බැරි නම් අපිට පුළුවන් මේක save draft එකක් විදිහට draft කරලා ඒ save කරලා අපිට මෙතන log out වෙලා ඒ අදාළ තොරතුරු ආයි හොයාගෙන ආවිල්ලා ඒ draft එක continue කරලා පුරෝගණය යන්නත් අවස්ථාව තියෙනවා. මෙතනදී NIC හරි passport number එක දෙකෙන් ඕනි එකක් ඇතුළත් කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මුලින් ඒජන්ට්ගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් එහෙම අහනකොට සමහරට විස්තර දාන්න ඉඩ මදි නම් බිංදුව වලින් බිංදුවගේ ඒ කියන්නේ ඩමි නම්බර් එකක් දාලා යන්න අවස්ථාවක් දීලා තියෙනවා මේ තිබ්බ සමහර තාක්ෂණික දෝෂ හින්දා. දැන් මෙතනින් ඩෙක්ලරේෂන් පාර්ට් එකත් පුරවලා අපි ඉස්සරහට ගියාම ඊළඟට වාර්තාවේ වැදගත්ම අවස්ථාවට තමයි එන්නේ මේ next කියන එකත් පුරවලා ගියාට පස්සේ ඒ තමයි confirmation page කියන එක. දැන් අර ඔෆිසර්ස්ලා විදිහට මතක ඇති අපි දෙපාර්තමේන්තු විදිහට වල return confirmation page කියලා බලන එක. එතකොට ඒකයි මේකයි ගොඩක් දුර සමානයි. ඒ වගේම දැන් බදු ගෙවන්නට අවස්ථාවක් දීලා තියෙනවා. තමන් අර මේ schedule වලට පුරවගෙන ඇවිල්ලා ඒ තොරතුරු නිවැරදිව ඇවිල්ලා තියෙනවද තමන්ගේ මේ වාර්තාවේ අවසාන ටැක්ස් කම්පියුටේෂන් එක මොකද්ද මොනවද තමන් ඇතුළත් කරපු තොරතුරු කියලා බලා ගන්න. එතකොට මේ තියෙන මේ කන්ෆර්මේෂන් පේජ් එක මේකෙදි මේ තොරතුරු එයාට වෙරිෆයි කරලා බලන්න පුළුවන් නිවැරදිතාවයක් තියෙනවද එහෙම නැත්නම් මේක නැවත කොයි හරි සංශෝධනයක් කරන්න තියෙනවද ඒ අවස්ථාව තියෙනවා. එතකොට මේක එයාට කියන්නේ හැම වෙලාවෙම මේ කන්ෆර්මේෂන් පේජ් එක නිවැරදිව රිවිව් කරන්න. නැවත සැරයක් හොඳට බලලා ඉවරලා සබ්මිට් කරන්න. නැත්නම් පස්සේ කියනවා මට මේ අහවල් තැන වැරදුනා අහවල් තැන වෙනවා ආයි මේ රිටර්න් එක සබ්මිට් කරන්න බැරිද? ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඒවට අපිට සබ්මිට් කරපු එක නැවත සබ්මිට් කරන්න හැබැයි දැන් අලුත් ඇක්ට් එක යටතේ නම් රිවයිස් මේ රිටර්න් දෙන්න පුළුවන්. නමුත් අර නිවැරදි රිටර්න් එකම දෙන තැනට පත් කරන්න මේ කම්පියුටර් පේජ් එකේදී නිවැරදිව එයාට පරීක්ෂා කරලා බලන්න කියන්නේ තමන් ඇතුළත් කරපු තොරතුරුනද නිවැරදිව ඇතුළත් වෙලා සටහන් වෙලා තියෙනවද කියන එක තහවුරු කරගන්න. එහෙම තහවුරු කරගෙන තමයි මේ රිටර්න් එක සබ්මිට් කිරීම සඳහා කටයුතු කළ යුත්තේ. එතකොට ඊට අමතරව තව පහසුකම් කීපයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ වාර්තාව හදනකොට සමහර අයට තියෙන්න පුළුවන් විශේෂිත ડોකියුමන්ට්. ඒ කියන්නේ මේ තමන්ගේ ආදායම හරි වියදම් හරි මොනවා ඒ විස්තර ගත්තේ කොහොමද ඒවට අදාළ සපෝටින් නැත්නම් තහවුරු කළ යුතු ડોකියුමන්ට් අප්ලෝඩ් කරන්න. උදාහරණයකට T10 එක අප්ලෝඩ් කරන්න තියෙන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ කම්පියුටේෂන් ෂීට් එකක්, accounts ඒ වගේ දේවල් ඊට පස්සේ ඇග්‍රීමන්ට්ස් වගේ දේවල් ඇතුළත් කරලා තියෙන අන්න ඒවා ඇතුළත් කරන්නත් මේ අවස්ථාවේ පහසුකමක් දීලා තියෙනවා. අපි බලමු ඒ අවස්ථාවට ආවහම. එතකොට දැන් මෙතන ගත්තොත් තියෙනවා amend කරන්න පුළුවන්. එයාට ඒ කියන්නේ මෙයාගේ මේ කම්පියුටර් පේජ් එකේදී බලද්දි මොනවා හරි වැරදි තිබ්බනම් මේ amend කියන බටන් එක ක්ලික් කරලා amend කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාට තව print කියලා ඔප්ෂන් එකක් දීලා මේ කම්පියුටේෂන් එක නිවැරදි තමයි සබ්මිට් කරන්න මේ රිටර්න් එක නම් එයාට පුළුවන් මේ print බටන් එක ක්ලික් කරලා print out එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක PDF ડોකියුමන්ට් එකක් විදිහට සේව් කරගන්න පුළුවන් print කරද්දි. ඊළඟට submit බටන් එකෙන් තියෙන submit කරන්න. ඒ submit කරන්න කලින් මේ upload supporting document කියන තැන ක්ලික් කරලා ඕන එයාට පුළුවන් supporting documents තියෙනවනම් අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් මේ print කියන අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් දැන් මෙතෙන්දී print කරන්න ගියාට පස්සේ
එයාට පුළුවන් මේ print PDF එකක් විදිහට select කරලා printer එකක් නැති වුණත් PDF එකක් විදිහට print කරලා එයාට save කරගන්න පුළුවන් තමන්ගේ පරිගණකය තුල. ඒ ෆයිල් එකට අදාළව ගැලපෙන නමක් දීලා අපිට කරන්න ගන්න පුළුවන්. දැන් ඔන්න අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අප්ලෝඩ් කරන page එකට යනවා. එතෙන්දි තමන් මේ චෙක් බොක්ස් දීලා තියෙනවා ඒ මෙතෙන්දි මේ එක එක විශේෂිත ඩොකියුමන්ට්ස් වලට අදාළව චෙක් බොක්ස් දීලා තියෙනවා. ඒවා චෙක් කරලා අප්ලෝඩ් කරන්නත් පුළුවන්. එහෙනම් දැන් මෙතෙන්දී දැන් මේ ඩොකියුමන්ට් ටයිප් කියන තැනින් සපෝටින් ඩොකියුමන්ට් තෝරලා සබ් ඩොකියුමන්ට් ටයිප් කියන තැනින් මොකද්ද ඩොකියුමන්ට් එක කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අර සිලෙක්ට් ෆයිල් කියන බටන් එක ක්ලික් කරාම අපේ hard disk එකේ save කරපු තැනට යනවා. එතනින් අපිට ෆයිල් එක සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න පුළුවන්. එහෙම මොනවා හරි වැරදි ඩොකියුමන්ට් එකක් අප්ලෝඩ් වෙලා තියෙනවා. මේ remove බටන් එක ක්ලික් කරලා remove කරගන්නත් පුළුවන්. අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික අපි මෙතෙන්දී ඇඩ් කරගත්තා නම් අපිට පුළුවන් save කියන බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඊළඟට save කරගන්නවා. save කරාම නැවත ආයි confirmation page එකටමයි එන්නේ. ඒ confirmation page එකට ආවට පස්සේ confirmation page එකට ආවට පස්සේ confirmation page එකෙන් අපිට පුළුවන් submit කරන්න. මේකේ තව අවස්ථාවක් තියෙනවා මේ relevant document will be uploaded now or later කියලා select කරන්නත් පුළුවන්. ඕනනම් අපිට return එක විතරක් submit කරලා පස්සේ submit කරන්නත් අවස්ථාව තියෙනවා. ඊළඟට මේ submit button එක click කරාට පස්සේ මෙයාගේ return schedule submit වෙනවා save වෙනවා permanently අපේ system එකේ. ඊට පස්සේ යාට ඒ submit කරපු තොරතුරු වලට අදාළව acknowledgement එකක් system එකෙන් generate කරලා දෙනවා. මේ පෙන්වන්නේ ඒ acknowledgement එක. එතෙන්දී එයා මොනවද ලබා දෙන documents කියන විස්තර මේ acknowledgement එකේ පෙන්නනවා. එතකොට මේ එකත් taxpayer පුළුවන් මුද්‍රණය කරලා තියාගන්න, print කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ අවස්ථාවෙන් මේ ආදායම් වාර්තා individual income tax return එක submit කිරීම e-service වලින් නිවැරදි submit කිරීම අවසන් වෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ මෙයාට තියෙන close කරලා තමන්ගේ account එකෙන් log out වෙන්න. එතකොට මේ return එක submitted කියලා එයාගේ summary page එකට එනවා. එතකොට එයාට තහවුරු කරගන්න පුළුවන් ඒක submit වුණා කියලා. ඊට පස්සේ clearly log out වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි income tax return එක submit කිරීම කටයුතු ඉවර වෙන්නේ. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් IT සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවේ අහන්න පුළුවන්. හරි අපේ කැලුම් මහත්තයා ප්‍රශ්නයක් ඇහුවා schedule 7 වලදී 18 19 තක්සීරු වර්ෂය තුල යම්කිසි බදු ගෙවන්නේ එයාට ලැබුණු ඇඩ්වාන්ස් එක වෙනුවෙන් WHT කපාගෙන තිබුණා නම් ඒක බ්‍රෝඩ් ෆෝවර්ඩ් කරගන්න පුළුවන්ද කියලා. ඒක පුළුවන් schedule 7A එක ඇතුළේදී මේ තක්සීරු වර්ෂය සඳහා බ්‍රෝඩ් ෆෝවර්ඩ්. ඒ කියන්නේ අතර මේක අදාළ වෙන්නේ යම්කිසි බදු ගෙවන්නෙකුට ඇඩ්වාන්ස් එකක් හම්බුණා රෙන්ට් එක වෙනුවෙන් 2018 19 තක්සීරු වර්ෂයේදී. එතකොට බදු ගෙවන්නා විසින් 18 19 තක්සීරු වර්ෂයේදී මේ රිටර්න් එක ඇතුලේ ඩික්ලෙයාර් කළා එයාට ඇඩ්වාන්ස් එකක් හම්බුණා. ටෝටල් විත්හෝල්ඩින් මේ අපි හිතමු ලක්ෂයක් හම්බුණා 18 19 තක්සීරු වර්ෂය ඇතුලේ. ඒ ලක්ෂයෙන් 80000ක් තමයි 18 19 තක්සීරු වර්ෂයේ සඳහා අදාළ වෙන්නේ. ඉතිරි 20000 එයාට ලැබුණේ
ඇඩ්වාන්ස් එකක් වෙනුවෙන් ඒ කොටස අදාළ වෙන්නේ 19 20 සහ ඊට ඉදිරියේ තියෙන අවුරුදු වලට ඒ වගේ ඩික්ලෙයාර් කරලා තියෙන අවස්ථාවකදී ඒ බදු ගෙවන්නාට පුළුවන් ඒ 18 19 ඉඳලා ඉදිරියට ගෙන ආපු ඇඩ්වාන්ස් එක මත වූ විත්හෝල්ඩින් කොටස මේ රිටර්න් එකේ ෂෙඩියුල් 7 වල ටේබල් A හරහා ඒ කොටස මේ අවුරුද්ද තුල ක්ලේම් කරන්න පුළුවන්. මම හිතන්නේ කැලු මහත්තයා ඇහුවේ ඒ ප්‍රශ්නය අතරම අපිට මේ කැලු මහත්තයාගේ මෙතෙන්දී මේ එමත්යව මෙතනදී සම්බන්ධ කරගැනීමේ යම්කිසි තාක්ෂණික ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ කැලු මහත්තයා අහපු ප්‍රශ්නයට උත්තරේ දුන්න කියලා. ස්තුතියි. අද දින වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ 2019-20 තක්සේරු වර්ෂයේ තනි පුද්ගල ආදායම් වාර්තාව ඊසේවාව හරහා දෙපාර්තමේන්තුවට සපයන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබ දැනුවත් කිරීමටයි. මේ සඳහා සම්පත්දායකත්වය ලබා දුන්නේ වෙනස් වීම් කළමනාකරන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මිනේරපිටිය මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් තුසිත ගමගේ මහතායි. මම එම නිලධාරීන් දෙපළට සේවාදායක උපකාරක හා ප්‍රවර්ධන අංශය වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සඳහා අපිට නිරන්තරයෙන් මඟ පෙන්වන දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් තුමන්ටත් බදු සේවා අංශ භාර නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් SSD වීරසේකර මහතාටත් ජ්‍යෙෂ්ඨ කොමසාරිස් චන්ද්‍රිකා වීරකෝන් මහත්මියටත් සේවාදායක උපකාරක හා ප්‍රවර්ධන අංශය භාර කොමසාරිස් HPA චන්ද්‍රානි මහත්මියටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එසේම මේ වැඩසටහන් සංවිධානය කිරීම සඳහා තොරතුරු තාක්ෂණ සහයෝගය ලබා දෙන ප්‍රාථමික ලියාපදිංචි කිරීමේ අංශයේ කොමසාරිස් රවි දිසානායක මහතාටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එසේම මෙවැනි වැඩසටහන් නිවැරදිව සංවිධානය කරමින් ඉදිරියට ගෙන යාම සඳහා අපට තොරතුරු තාක්ෂණ උපකරණ මෙහෙයවමින් සහයෝගය ලබා දුන් තොරතුරු තාක්ෂණ sannivedana සහකාර සඳුන් ලක්රුවන් ද සිල්වා මහතාටත් කළමනාකරණ සේවා නිලධාරී නිරෝධ ප්‍රේමසිරි මහතාටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එසේනම් තවත් දිනක මෙවැනිම වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුව ඇතුව අද දින වැඩසටහන නිමවට පත් කරනවා. ස්තුතියි.